ආයිබුවන්. නිදහස් සංවාද වැඩබිම. සංවාදය කියන්නේ කතා කර කර ඉන්න එක නෙවෙයි. අධ්‍යයන කටයුතු. ඒ වගේම එක දිගටම කෙරෙන හැදෑරීම්. යලි සංවාදය කියන්නේ මැදිහත් වීමක්, වැඩබිමක්. නිදහස් සංවාද වැඩබිම. එක දිගටම වෙනදා කතා කරන්නේ මම. අද නිදහස් සංවාද වැඩබිම මණ්ඩපයක්. අපි ගෞරවයෙන් පිළිගන්න අපේ ආදරණීය ගෞරවනීය විද්වත් මණ්ඩලය. මගේ ඉදිරිපසින් පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා. ඒ වගේම නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය. ඒ වගේම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නේද තවම? පොදු ජන පෙරමුණ පක්ෂය ගැන අහන්න එපා. වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණෙන් ගෞරවයෙන් පිළිගන්න ඔබ. කාවින්ද ජයවර්ධන ඔබේ පක්ෂය අලියද එහෙම නැත්නම් දුරකථනයේද? සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය. හැබැයි තවම එජාප ඉතිහාසයේ දින්නේ ජාප මූලයන් තියෙනවද නැද්ද? එජාප ඉතිහාසයක් තියෙනවා වර්තමානයේ සහ අනාගතයේ සමගි ජන බලවේගයත් එක්ක. පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ආදරෙන් පිළිගන්න ඔබ. තුෂාන් ජයවර්ධන තුෂාන් ගුණවර්ධන නම කිව්වහම අවුල් වෙනවනේ. වෙන නමක් කිව්වහම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන. අද අපේ සංවාද මණ්ඩපය සාකච්ඡාවට ගන්නේ මේ රටේ මොනවද වෙන්නේ මේ මොහොතේ. රට තුල රටට අදාළව රටින් පිට. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් රට මාරයි টොප් ගෝඨා පාලනය හොඳයි. තව කෙනෙකුට එසේ නොවෙන්න පුළුවන්. මම ජනමාධ්‍යකරුවෙක් දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට එක දිගටම දැඩි විවේචන සහ දැඩි මැදිහත් වීම මැද්දේ ඉන්නේ. හැබැයි මේ මණ්ඩපය 100%ක්ම නිදහස්. ඒ වගේම කිසිදු සංස්කරණයකින් තොරව ඒ කියන දේවල් අපි විකාශය කරනවා. ඔබ නිදහස්, ඔබට කතා කරන්න පුළුවන්. පළවෙනි වටේදී විනාඩි 3 බැගින් ලැබෙනවා තමන්ගේ අදහස් ප්‍රවේශයක් හැටියට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි විනාඩි 10කට කිට්ටු කාලයක් එකිනෙකාට දෙනවා. ඒ මැද්දේ ප්‍රශ්න කරන්නත් පුළුවන්. තුෂාන් ගුණවර්ධන ඔබ තමයි නියෝජනය කරන්නේ අද රාජතන්ත්‍රය. හැබැයි පටන් ගන්න අපි ස්වාමින් වහන්සේගෙන්. ඔබ වහන්සේ කොහොමද දකින්නේ වර්තමාන තත්ත්වය? රට හොඳද නරකද මොනවද වෙන්නේ? විශේෂයෙන්ම ඔබතුමාට ස්තුති කරනවා මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධව. අපේ කියවීම එක්තරා විදියක තැනකින් පටන් ගත්තොත් මේ ආණ්ඩුව වර්තමාන පාලනය බිහි වෙන්නේ මේ රටේ අපි දැක්කේ කාලේ සිංහල ජාතිකවාදී ආණ්ඩුවක් හැටියට තමයි ඉස්සරහට ආවේ. හැබැයි සිංහල ජාතිකවාදී කඳවුරු වල තිබිච්ච ඒ සාම්ප්‍රදායික කියවීම් සියල්ලම පැහැත බිමට තමතලා කරලා ඒ දේශපාලනික ඒ දඩබිමාවේ ඇතුලේ හාමුදුරන් වහන්සේ සිවුර ඒ ජාතිකත්වය ඒ ජාතික ප්‍රශ්න ටික ඒ තිබිච්ච බෞද්ධ සංස්කෘතිකයේ මූලික ලක්ෂණ සියල්ලම දැහැගත්තා. ඒ අරගෙන පාලන බලයට ආවා. ඒ බලයට ආපු ස්වාමින් වහන්සේ ඒ බලයට ආපු පාලන පැලැන්තිය කෙරෙහි විශ්වාස තිබ්බ ස්වාමින් වහන්සේලා අද වෙනකොට ඒ ස්වාමින් වහන්සේලාට සහ ඒ නියෝජනය කර කණ්ඩායම් වලට යන්නේමක් නැති නන්නත්තර තත්වයකට පත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම ස්වාමින් වහන්සේ ඇල්ලි ගුණවන්ත හාමුදුරුවෝ මම දැක්කා හඬා වැළපෙනු අපට මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ සිංහල බෞද්ධකමටවත් එහෙම නැත්නම් සිංහලකමටවත් එහෙම නැත්නම් ඔය කියන ජාතිකවාදී මේ කඳවුරේ ඒ පාරම්පරික නියෝජනය කර සාම්ප්‍රදායික බලාපොරොත්තු කිසි දෙයකට මේ කිසි දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එක පැත්තෙන් මේ පැත්ත බිඳ වැටුණා. ඒ පැත්තෙන් ගත්තාම පස්සේ අඩුම ගානේ භික්ෂුන් වහන්සේගේ භික්ෂුත්වයවත් ආරක්ෂා කරගෙන සමාජය ඇතුලේ විරෝධතාවයක් කරන්න අපිට තියෙන අයිතියවත් අපිට තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවා. සරල උදාහරණයක් වශයෙන් ගත්තාම භික්ෂුවකට තියෙන ඉතිහාසගත දේශපාලනික ඉතිහාසයක්. ඒ ඉතිහාසය අපිට තියෙනවා අර හාමුදුරුවෝ තමයි ඉස්සරහටම ඇවිල්ලා ඕන විරෝධතාවයක් ඒ සමාජ තියෙන ප්‍රශ්නේ ඉස්සරහට අරන් එන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා අපි දැක්කා ඔය තැන්නේ හාමුදුරන් වහන්සේනම කකු දෙකෙන් අල්ලගෙන ඇද්දගෙන පාර යනවා. දැක්කහම මේ රටේ සිංහල බෞද්ධයන්ගේ මතය මොකද්ද? ඒ ගෙනාවු සිංහල වාදී ආණ්ඩුවේ අරමුණ මේකද කියන එක තන ප්‍රශ්න කරන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතින් අත්තාම ආර්ථිකය අතින් කඩා වැටලා තියෙනවා. අද මිනිස්සුන්ගේ සුපභෝගී ජීවිත කියලා එයාලා හඳුනාගත්ත ඒ සමාජය හඳුනාගත්ත දේවල් පවාද නතර කරලා තියෙනවා. මිනිස්සුන්ට දුරකථනයක් අද එන්නේ නැති මට්ටමටපත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන් අද රටේ මට උදාහරණයක් වශයෙන් කිව්වහම පස්සේ මම මේ ළඟදී කොළඹ නගර සභාවට ගියාම නගර සභාවේ සේවකයෙක් කියනවා මම කඩුවෙල ඉඳලා නගර සභාවට එන්නේ හැමදෙන්නේ CT 100 එක. ඒ වගේ බයික් එක කැල්ලේ බයික් කෑල්ල දැන් එන්නේ නැහැ
බජාජ් කම්පැනියට එන්නේ නැහැ. අද ඒව ගෙන්නන් තහනම් කළා තියෙන මිනිස්සු අදට එන්න විදියක් නැහැ මිනිස්සුන්ට වැඩට. ඒ තරමටම අර මෙයාලා විශ්වාස කරන සුබභෝගී ජීවිතේ මේක කියලා නම් ඒ මිනිස්සුන්ට ගමනක් යන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් බැලුවාම මොවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ලක්ෂණය අපි දැක්කේ මේක හරිතවාදී ආර්ථික දේශපාලන දැක්මක් යට තමයි මුලින්ම මේ සමාජයේ පෙන්වන්නේ. ඡන්ද කැම්පේන් එකේ මුලින්ම ගහක් හිටවල තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි අද වෙනකොට ගස් නම් මම දන්නේ නැහැ හෙක්ටයාර 60000ක් විතර කපලා තියෙනවා. එහෙන් පිටින් වනාන්තර පද්ධති විනාශ කරලා තියෙනවා. එහෙන් හැම තැනම ගත්තාම පස්සේ පාරිසරික විනාශය දැඩිව තියෙනවා. ඇත්තට මේක ගත්තාම මේ අපි අර විශ්වාස කරන රජයේ කැලේ ටිකක් විතර නෙවෙයි. රක්ෂිත ජාතික වනෝද්‍යානයේ අභය භූමි දැඩි ස්වාභාවික රක්ෂිත මේ සියල්ල විනාශ කරමින් පවතිනවා. මේ මොහොතෙත් කපනවා. ඒකට රාජ්‍ය බලයෙන්ම ලියුම් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපති ලේකම්ම දෙනවා එස්.එම්. චන්සේන මහත්තයාට කපන්න කියලා. අපි මේ මොහොත ගැන ඊළඟ වටේදී කතා කරමු. මම කියන්නේ පාරිසරිකව, ආගමික, දේශපාලනිකව, ජාතිකව මේ සියලු කඳුරු බිඳ වැටලා තියෙනවා. ඒ නිසා අපිට නම් අපි දරන අදහස ඇතුලේ කිසි දෙයක් සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච අසමත් ආණ්ඩුවක් ඇට තමයි අපි දකින්නේ. ඔබ රාජ්‍ය අමාත්‍යවරයෙක්, නීතිඥවරයෙක්, පළපුරුදු දේශපාලනඥයෙක්. මූණේ පුංචි කලකිරීමක් තියෙනවා දෝ කියලාත් මට හිතෙනවා. ඔබට දැනෙන්නේ කොහොමද? වර්තමාන තත්ත්වයේ ෂෝක්ද අවුල්ද? මොකද්ද වෙන්නේ? නෑ මෙහෙමයි. අත් වශයෙන්ම අද වර්තමාන තත්ත්වයට එනකොට අපි මොහොතිය ටිකාලින් ඉතිහාසයක් ගත්තොත් අද වර්තමානයේ මම දකින්නේ තමයි දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිය වලට වඩා එදිනෙදා මතුවෙනා වූ ලෝක දේශපාලනයේ ආර්ථිකය ප්‍රසංගත නිකුවත් එක්ක රටකුල බල ඒක බලපාන ආකාරයත් එක්ක ගත්තා. යම මතවාදයක් තමයි විශේෂයෙන්ම 2000න් පස්සේ 2015 දක්වා මතවාදයන් වලට විතරක් ඉඩකඩක් තිබුණේ නැහැ නැතුවනේ. රට 2015 ඉඳලා මතවාදයක් තමයි යන්නේ. ඒක තීව්‍ර වුණා ඊළඟ මැතිවරණ ප්‍රදීපේදී. බහුති මැතිවරණයේදී මේ මතවාදයෙන් තමයි යන්නේ. 2015ට 2019 මැතිවරණයේදී ආදිවාසී තමයි යන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ අපි මේ වෙනකොට අද ලෝකයේ රටින් පවතින විශේෂම කොවිඩ්-19 වසංගතයේ ප්‍රධාන කාරණයක් වෙන ඕනෑම රජයකට ලෝකයේ හැම රටක්ම මේ තත්ත්වයට මුහුණ දෙනවා. හැබැයි මේ රටවල තිබෙන සම්පත් ඒක කළමනාකරණය කියන කරුණුත් එක්ක ඒවා ඒ රටවල වල අඩු වැඩි වශයෙන් කළමනාකරණය කරගෙන තියෙනවා. ඉතින් ඒක බොහෝ වෙලාවට සංසන්දනාත්මකව කරන්න බැරි සමහර අවස්ථාත් තියෙනවා. මම ඒක පස්සේ කියන්නම්. නමුත් අද තියෙන වර්තමාන තත්ත්වයේ ප්‍රශ්න ගණනාවක් සමහරක් ඒවා තියෙනවා අපි නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵල හැටියට මතුවෙච්ච ප්‍රශ්න. දැන් අපේ ස්වාමින් වහන්සේගේ කිව්ව කතාව ගත්තොත් එහෙම මේ පරිසරය. දැන් මම තමයි 2016 මැයි මාසේ නිව්යෝක් වලදී අපේ රට වෙනුවෙන් ඒ කාලේ මට ඒවල ජනාධිපතිතුමා දුන්නා මට ප්‍රොක්සි එක පෙරකලාසිය යනුව ක්ලයිමේට් චේන්ජ් ඇග්‍රීමන්ට් එක. දේශගුණික විපර්යාස පිළිබඳව ලෝකයේම රාජ්‍යයන් එකතු වෙලා අත්සන් කරපු ඇග්‍රීමන්ට් එකේ මම තමයි අත්සන් තිබ්බ රට වෙන්නේ. ඒ නිසා මට හැමතිස්සෙම මේ පරිසරයත් එක්ක බැඳුණු කාරණාවලදී ඒ මතයත් එක්ක එහෙම නැත්නම් මේ පරිසරය ආරක්ෂා කළ යුතුයි කියන මතේ ඉන්න ඕනේ. ඒක නිසා තමයි එහෙම කළේ. ඒ වගේම දැන් අපි මේ දවස්වල ප්‍රධාන ප්‍රශ්නයක් කරනවා අධ්‍යාපනය. අධ්‍යාපනය ගත්තාම පසුගිය කාලේ අපි දැක්ක අවුරුදු ගණනාවක් තිස්සේ සයිටම් ප්‍රශ්නත් එක්ක අපි බොහොම ගැට ගැහිලා හිටියා. ඒක පිළක අපි ඔක්කොම හිටියා. ඉතින් එතකොට වර්තමානයේ තියෙන තත්ත්වයන් තුල අපිට ප්‍රතිපත්ති වශයෙන් ගන්න නම් ඒකෙන් බැහැර වෙන්න බෑ. හැබැයි මේ අවස්ථානුකූලව මේ ප්‍රශ්න දිහා අපිට දැන් අපහු බලනවා අපි. ඊළඟ කාරණේ තමයි ආර්ථික කාරණා ගන්න. ඊළඟ සෞඛ්‍ය කාරණා ගන්න. ඉතින් ඒ නිසා මේ හැම කාරණයක් පිළිබඳවම මීට අවුරුදු 10කට 15කට 20කට ඒ කාලේ මෙහෙම වුණාය දැන් මෙහෙම නොවෙන්නේ ඇයි කියන තර්කයකට එන්න අමාරු තැනකට ඇවිල්ලා තිනවා රටෙත් ලෝකෙත් හැමතැනම. ඒක නිසා දැන් ආර්ථික ප්‍රශ්න ගත්තොත් ඕනෙම දැන් නිවසක වුණා ලැබෙන ආදායම ගත්තොත් ඒ ආදායම තමයි කළමනාකරණය කරගන්න වෙන්නේ. මට මතකයි 1973 දී ලෝකයේ තෙල් මිල ඉතාම දැඩි ලෙස ඉහළ ගිය අවස්ථාවකදී එවකට රජය සියලුම ආකාරයෙන් විදේශ විනිමය රැක ගැනීම සඳහා කප්පාදු රාශියක් අවහල් පොළු මිරිස් පොළු කියන ඔය කතා. ඊළඟට අපි පාසල් යන කාලේ මේ පාසල් නිල ඇඳුම ගන්න සොම්පාකාරයකව පොලිමේ ඉන්න පාන්දර 4 ඉඳලා ඒ කාලේ ඉස්සර. මට මතකයි ජම්පින් ෆිෂ් කියන පොප්ලින් එක ගන්න අපි පොලිමේ හිටියා. ඒ කාලේ සමහර කාලවල අපි දැක්කා මේ බයිසිකල් එකේ ටයර් දෙක ගන්න පර්මිට් එකක්. විවාහ මංගලයට යන මනමාලයට සූට් එකට ලෙන්ත් එක ගන්න
ඒත් විවාසාන්තකයේ පිටපතක් කරන්නේ. එහෙම කාලයකට තිබුණා. හැබැයි ඒව වෙනස් වෙලා ගියා. ඊට පස්සේ නිදහස් ආර්ථිකය ආවා. නිදහස් ආර්ථිකය තුල අපි යම් කාලයක් බොහොම නිදහස් කියන ඔබ දැන් කිව්වා වගේ ඒ ආදි වශයෙන් නිදහසේ හිටියන හැබැයි ඒ සියලු තත්ත්වයන් අද වෙනස් වෙලා. ඔබ කියන්නේ මතවාදීමේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මතවාදීමේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට ජයග්‍රහණය කරන ජනතාව පෙළඹෙන්නේ මතවාදයක්. එහෙම නැතුව දේශපාලන පක්ෂ නෙවෙයි. හැබැයි ඔබේ ප්‍රවේශය එක්තරා උපක්‍රමශීලී ඔබ දක්ෂ නීතිඥවරයෙකුත් නිසා මොකද්ද උපක්‍රමශීලී ප්‍රවේශයක් ගත්තද කියලාත් සැකයක් තියෙන අපි බලමු. නලින්ද? මේක මගේ මතේ. අනිවාර්යෙන්ම. ඔබට මොකද හිතෙන්නේ? ෂෝක්ද යන විදිය අවුල්ද? ජාපා ඉතින් අපි පහුගිය මැතිවරණ දෙකේම ප්‍රධාන මැතිවරණ දෙකේම රට මේ තත්ත්වයට පත් වෙයි කියන අනතුරුගැන්වීමක් ජනතාවට කළා. අපිට සංඛ්‍යා ලේඛන වලින් පේනවට වඩා ඉතාම අනතුරුදායක තැනකට රට ඇදගෙන ගිහිල්ලා තියෙනවා. අපි ඇත්තටම දැන් බිත්තිර හේතු වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් මේ ප්‍රශ්නෙට හේතු වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය කතා බහේ තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේල්. ගෝඨා ෆේල්. අපි ගෝඨා ෆේල් කියන එකෙන් විතරක් මේ ප්‍රශ්නේ නතර කරගත්තොත් අපිට විසඳුමක් ගන්න හම්බෙන්නේ නැහැ. ආණ්ඩුවත් ෆේල්. හැබැයි මේ ආණ්ඩුව ෆේල් කියලා අපි එතනින් නතර වුණොත් ඒත් මේ ප්‍රශ්නේ මෙහෙමම තමයි මීට වඩා උග්‍ර වෙන්නේ. අපිට මේ සියලු දෙයින් පේනවා මේ සිස්ටම් එකම ෆේල්. වෙන මොකුත් නෙමෙයි. විශේෂයෙන් 1977 ඉඳලා අනුගමනය කරපු මේ නව ලිබරල් ආර්ථිකය නැත්නම් අපි කියන විවෘත ආර්ථිකය දැන් අද වෙනකොට කොතරම් ෆේල්ද කියන එක මේ රටේ හැම මිනිහගෙම ඇඟට දැනෙන පටන් අරගෙන තියෙනවා. මහා ණය කන්දක් ගොඩ ගැහිලා ආනයන අපනයන පරතරය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 8කට 9කට ගිහිල්ලා රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදනයෙන් 9%කට වැටලා තියෙනවා. රට දුවන්න බෑ. ඒ කියන්නේ අපේ එකතු වෙන ආදායම අවුරුද්දක ණය පොලි වාරික ගෙවා ගන්න බෑ. දැන් ආණ්ඩුවක් හැටියට කල්පනා කරනවා කොහොමද මේ ජුලි මාසෙදී අර සවරින් බොන්ඩ්ස් වල ඩොලර් බිලියන එකක් හොයාගන්නේ. එහෙම තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ ණය මහා භාණ්ඩාගාරයෙන් සංඛ්‍යා ලේඛන මොනවා කිව්වත් එතනින් එහාට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ණය ගන්නවා ලෝකයේ බලවත් රටවලින් චීනෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජපානෙන්, ඕස්ට්‍රේලියාවෙන්. ණය ගත්තට පස්සේ වෙන දේ තමයි අපට ඒකට හිලව් වෙන්න මේ රටේ වැදගත් සම්පත් විකුණන සිද්ධ වෙලා තිබෙනවා. ඔබ දන්නවා අවුරුදු අඩු ගානේ අවුරුදු 3000ක ඉතිහාසය ඇතුලේ ඉන්දියානු සාගරයේ වෙළඳාමේ අපි කේන්ද්‍රස්ථානයක්. හැබැයි ඒකෙන් අනාගතයේවත් ප්‍රයෝජනට ගන්න බැරි ආකාරයට අපේ වරායන් අපිට අහිමි වෙලා තිබෙනවා. ඊළඟට වරායන් විතරක් නෙවෙයි වරායන් ළඟ තිබෙන භූමිය අද අපිට වේගෙන් අහිමි වෙනවා. දැන් සෙලෙන්දිවා කියන සමාගමක් හදලා ඒක ඇමතිවරයෙකුට පවරලා තියෙනවා. සෙලෙන්දිවා කියන්නේ සෙලින් දිවයින. සෙලින් දිවයින. හරිද? සෙලින් දිවයින. එතකොට මේක පහුගිය ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලේ තමසෙක් කියලා ව්‍යාපෘතියක් ගෙනහල්ලා මේ ආකාරයටම ක්‍රියාත්මක උත්සාහ කරන නමුත් බැරි වුණා. දැන් මේකේ තියෙන අපේ හාමුදුරුවෝ කිව්වා වගේම හරියටම ජාතිකවාදය, සිංහලකම, බෞද්ධකම තවරගෙන සලුපිලි අඳගෙන ආවට පස්සේදී මේගොල්ලෝ ඡන්ද ගත්ත එකෙන් දිනුවා. ඒ අය තමයි කලින් ආණ්ඩුවට කරගන්න බැරි වෙච්ච වැඩේ වේගෙන් කරගනිමින් යන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා රැත්තන පාර්ලිමේන්තුවට ආවට පස්සේ සතුරෙන් අප්පුඩි ගහගෙන ඉන්න පුළුවන් මට කරන්න බැරි දේ මේගොල්ලෝ වේගෙන් කරනවා කියලා. ඉතින් බලන්නකෝ. ඒ කියන්නේ රනිල් පුදුම වෙලා ඉන්නේ දැන්. රනිල් පුදුම ඇති. පුදුම වෙන්නේ මෙහෙමයි. මම හිතන්නේ රනිල් මේක කරන්න ගියා නම් ඔහුට බලවත් විරෝධයක් එනවා. හැබැයි දැන් ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඔබ හිතන්න මෙහෙමනේ දැන්. මම කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ආගමනය අපි කතා කරන්න ඕනකම තියෙන්නේ ඇමරිකානු පුරවැසිකමක් දරාගෙන ඔහු ව්‍යවස්ථාව වෙනස් කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි හිතමු ඔහුට දේශපාලනයේ ඔහුගේ වෙන ඉලක්ක තිබෙනවා නම් ඔහුට පුළුවන් මේක අයින් කරගෙන. හැබැයි ඔහු කල්පනා කරනවා නෑ මම මේක තියාගෙන එනවා. ඇවිල්ලා මුදල් ඇමතිකම මහා භාණ්ඩාගාරය ගන්නවා. හරිද? රටේ ආර්ථිකය පාලනය කරන ඔහු බාර ගන්නවා ඇමරිකානු පුරවැසිකම තියාගෙන. તો රටේ දේශපාලනය මෙතනට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මේකේ අන්නතුර තිබෙන්නේ මම හිතන්නේ මෙහෙමයි. ඔය පුරවැසිකම් තියෙන අය, తాවකාලිකව අයින් කරගත්ත අය තමන්ගේ කොන්ත්‍රාත් කාලය ඉවරනට පස්සේ තමන්ගේ රටවලට යාවි. නමුත් මේ රට අතහැරලා යන්න බැරි මිනිස්සුන්ට රටක් ඉතුරු වෙන්නට ඕන. මේ වරායන් ඉතුරු වෙන්නට ඕන. ඊළඟ වටේදී කතා කරමු. ඉතුරු වෙන්නට ඕන. හරි. ඒ නිසා මම කියන්නේ මේකේ තියෙන භයානකම තිබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් තියෙන ඉදිරිපත් කරන ඉලක්කම් ඇතුළේ නෙවෙයි රට සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයකට අවිලා තියෙනවා. කාවින්ද ඔබ මොකද හිතන්නේ? මද සිනහව පියාගේ අඩිපාර දිගේ යනවද නැත්නම් මේ පවතින තත්ත්වයන්ට එරෙහිව සටන් කරනවද? ඔබ කියවනේ දැන් අර ජාප මූලයන් දැන් නැහැ කියලා. නෑනේ? දැන් කතා වෙනස් නේ. ඉතිහාසය මැදිහත් වීම කොහොමද ඔබ දකින්නේ වර්තමාන තත්ත්වය? කරන්න බෑ. කෙසේදත් චාපා බොහොමත්ම ස්තුතියි මේ වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව. මම හිතන්නේ ඊටමත් විද්වත්
කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. විශේෂයෙන්ම ඡාප අපි යමක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි අපි දන්නවා අපිට අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් තියෙනවා. දැන් මේ ඉතිහාසය ගත්තම අපේ සભ્યත්වය, අපේකම, අපේ උරුමයන්, අපේ පරිසරය, අපේ අධ්‍යාපනය, අපේ සෞඛ්‍ය, අපේ ආර්ථිකය, ජාත්‍යන්තර සබඳතා මේ සියල්ලක්ම අද විනාශ වෙමින් යනවා. අපිට මොනවද ඡාප ඉතුරු වෙන්නේ? අපේ දරුවන්ට අනාගතයට මේ අපේ රටේ දෙයක් කියන එක, රටක් කියන එක අපිට ඉතුරු වෙයිද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. දැන් මේ වර්තමාන රාජ්‍ය යාන්ත්‍රණය, පාලකයන් මේ විනාශ කරන්නේ අපේ අනාගතය. මේ අනාගතය තමයි විනාශ කරන්නේ. එතකොට අනාගතේන දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් හෝ පාලකයෙක් හෝ මේ රට පාලනය කරන්නේ කොහොමද? පාලනය කරන රටක් ඉතුරු වෙයිද කියන ප්‍රශ්නේ තමයි අපිට ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ මාස කීපයක් තුල මේ රටට වෙච්ච විනාශය. ඒ කියන්නේ එක ශේෂ්ත්‍රයක නෙමෙයි. සියලුම ශේෂ්ත්‍ර ගත්තොත්. අද වෙනකොට උදාහරණයක් මං කියන්නම් මේ පිළිකා රෝගීන්ට ඖෂධ නැහැ. හරි? එතකොට දවසකට පිළිකා රෝගීන් මොන තරම් පීඩනයට ලක් වෙලා තියෙනවද? හරි. එක කොට්ටාසයක් ගත්තොත්. ඒ වගේම බැංකු ශේෂ්ත්‍රය ගත්තොත්, ආර්ථිකය ගත්තොත්, ඒ වගේම මානව හිමිකම් ගත්තොත්, ප්‍රජාතන්ත්‍රවාදය ගත්තොත් මේ සියලුම දේ අද විනාශ මුඛයට යනවා. මේක අපිට දැන් ඇත්තටම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ආකාරයේ තැනකට නෙමෙයි යන්නේ. ඉතින් මං හිතන්නේ අද වෙනකොට රටේ තරුණයා දැඩි කලකිරීමකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම දැඩි මාධ්‍ය මර්ධනයක් තිබෙනවා. ඒ වගේම නීතිය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව දැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අද විශේෂයෙන්ම පාර්ලිමේන්තුව භාවිතා කරනවා තමන්ට ඕන නීති අනපනත් සම්මත කරගන්න. දැන් අපි දැක්ක 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ තමන්ට ලැබුණු 3/2 භාවිතා කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න. මේක ඉතාමත් බැරෑරුම් තත්වයක් ඡාප මේ වෙලාවේ පක්ෂේ ඩයනා ගමගේ තමයි වැඩේට නිකන් එහෙමත් තියෙනව නේද? පුද්ගලයෝ අනුබද්ධ කරගන්න පුළුවන්. ඒක නෙමෙයිනේ ඔබ වැදගත්. කියන්නේ සලස්මක් නෙමෙයිද ඒක? නෑ මං කියන්නේ පුද්ගලයෝ ඉතිහාසයේ දේශපාලන වශයෙන් ගත්තනේ හෙට මෙහෙට කරා. ඒක නෙමෙයි ඔබේ ඔබේ පිළේ උපක්‍රමයක් වෙන්න බැරිද ඕක? අපේ පිළේට එහෙම උපක්‍රම කරන්න අවශ්‍යතාවයක් ඔබට සහතික දෙන්න පුළුවන්ද? නෑ එහෙම නෙමෙයි ඒක හුදු පුද්ගල සිද්ධියක්. එතුමියගේ තීරණය, එතුමිය ගත්ත තීරණයක්. හැබැයි පැහැදිලිව පේනවා මේ අය දේශපාලඥයාවත් හසුරුවන විදිහ. තනතුරු තානාන්තර දෙනවා, වරදාන වරප්‍රසාද දෙනවා. එතකොට ඡන්දදායකයාගේ පරමාධිපත්‍ය අයිතිය අද උල්ලංඝනය කරලා තියෙනවා. මේක තමයි භයානකත්වය. හරි? ඉතින් මං හිතන්නේ Tamanට ඕන විදිහට අපේ මේ නලින්ද ජයතිස්ස වෛද්‍යතුමා කිව්වා වගේ විශේෂයෙන්ම Tamanට Tamanගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරනවා. දැන් මේක ඒ තරම් පරිහානියට ලක්ලා තිනවා. මේ පරිහානිය තවදුරටත් මේ ආකාරයෙන් තව අවුරුදු 3ක් මෙයාට බලය තියෙනවා. ඒ කාල සීමාව ගත කරොත් මං හිතන්නේ අපිට රටක් ඉතුරු වෙයිද කියන ප්‍රශ්නය දැඩිසේ අපි ගැන ඊළඟ වටේදී දීර්ඝ වශයෙන් කතා කරනවා. පුබුදු ජයගොඩ. මූණ වෙහෙසකර පාටයි. අරගලේ අමාරුයි. ඔබට හිතෙන්නේ වර්තමාන තත්වය කොයි වගේද? දැන් අර කාවින්දේ කතාවේදී කියුණානේ මාධ්‍ය මර්ධනයක් තියෙනවා කියලා. හැබැයි මාධ්‍ය ඇතුළේ ගේම් එකක් ප්ලේ වෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන එක තැනකට අපි කොටු වුණොත් ඒ හැමතැනම ගේම්ස් තියෙන්නේ. ගේම්ස් මැද්දේ රටට වෙන්නේ මොකද්ද? ඔබේ කියවීම. එහෙමයි ඡාප. දැන් අපි මේ සාකච්ඡාව කරන වෙලාව වෙනකොට දැන් මට කලින් කතා කරපු 4 දෙනාම සැලකිය යුතු මේ තියෙන අර්බුදය ගැන ලොකු කතාවක් කිව්වනේ. නමුත් මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා මම හිතන්නේ කාවින්ද කියපු කතාව ගැන එක පැත්තකින්. මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, මර්ධනයක් තියෙනවා වගේ පැත්තක්. තව පැත්තකින් සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා මේ දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා එනවා. එයා ආවට පස්සේ මේ ප්‍රශ්න විසඳෙයි කියලා දැන් ආවා. ඔව් ආවා. ඒක තමයි එයා ඇවිල්ලා එයා මේක ටික දවසක් කරනකොට ප්‍රශ්න විසඳෙයි. මම දැක්ක ගිය එයා පාර්ලිමේන්තුව එන දවසේ පත්තරයක මේ මුලපිටුවේ සිරස්තලේ වාර්තා කරලා තිබුණේ එයා සුපර්මෑන් වගේ අර බෙල්ලේ රෙදි කෑල්ලක් මේ ගැට ගහගෙන පාර්ලිමේන්තුවට පනින කාටුන් එකක් තමයි ඇඳලා තිබුණේ.
එතකොට මේ දෙක හිතන්නකෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය සහ කවුරු හරි සුපර්මෑන් කෙනෙක් ඇවිල්ලා අපේ ප්‍රශ්න ටික විසඳලා දෙයි කියන එක. මේ විශ්වාසයම නේද පහුගිය ජනාධිපතිවරණ මහමැතිවරණ හැම එකකම අපේ රටේ ජනතාවගේ තිබුණේ. පුබුදු ඇත්තටම විශ්වාසයක් මහ ජනතාව තුළ තියෙනවද? ඔබ හිතනවද එහෙම? ඒතර මහ ජනතාවට ගෞරවයක් නෑ. නමුත් තිබුණා. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දේ පාවිච්චි කරද්දී 69ක් මිනිස්සු විශ්වාස කරා මේකේ ලොකු දේවල් නොවුනත් යම් ආකාරයක විනයගත කිරීමක් පිළිවෙලක් ආරක්ෂාව තහවුරු කිරීමක් වගේ වෙයි. මේ බැසිල් එනකොට හිතුණාද මිනිස්සුන්ට? බැසිල් එනකොට ඒක කැම්පේන් එකක් නේ. ඒක කැම්පේන් එකක්. ඒක කැම්පේන් එකක්. නමුත් මිනිස්සුන්ට දැන් විශ්වාසයක් තිබුණානේ මේ ආණ්ඩුව පත් වෙන වෙලාවේ විශ්වාසයක් තිබුණා. ඒ වෙලාවෙත් අපි මූලිකව මතු කරපු ප්‍රශ්න දෙකක් තිබුණානේ. එකක් තමයි අපි කිව්වේ මේ රටේ තියෙන අරුබුදේ මොකද්ද කියන එකේදී එක එකන ඇවිල්ලා කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්න එපා. තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍ය කාලයක අපි නිකන් ඉන්න කාලයක ගිහිල්ලා පාර යන මිනිස්සෙක්ට කතා කරොත් ගමේට ගිහිල්ලා මිනිස්සෙක් හම්බුනොත් එයා කියන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනනේ. එයා කියන්නේ බඩු මිල වැඩි. ඕවනේ කියන්නේ ළමයාගේ ඉස්කෝලේ උගන්වන්න ගුරුවරු නැහැ, ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ, මොනවා හරි මේ පාර කැඩිලා, අලි වැටක් ගහලා නැහැ, මොනවා හරි ප්‍රශ්න ටිකක් කියන මේවා තමයි ප්‍රශ්න කියන්නේ. දැන් මැතිවරණයක් කිට්ටු වෙනකොට ලොකු මුදල් පොම්ප කරලා ඉවරලා හදනවා අපේ ප්‍රශ්නය කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම මොනවා හරි හදනවා ජාතික ආරක්ෂාව විනය කීක මොනවා හරි හදනවා හදපු ගමන් ඊට පස්සේ මිනිස්සුත් ගිරව් වගේ ඒක කියන්න ගන්න මැතිවරණ කාලේ. දැන් මොකද්ද ප්‍රශ්න කියලා හැමෝම කියනවා මේ ජාතික ආර්ථිකයක් ගොඩ ගන්න ඕන වගේව කියනවා. සිංහල ජාතිය බේර ගන්න ඕන වගේ කතා කියනවා. ඡන්ද නැති කාලේට ඇත්ත ප්‍රශ්න කියනවා. ගිරා කතා. ඔව් ඒක අර කැම්පේන් එකකින් හදන එක. දැන් මේ දවස් ගත්තොත් එහෙම මේ දවස්වල ඇත්ත ප්‍රශ්න ටිකක් මතුවලා තියෙනවා. අපි දැන් ගිය සුමානේ හිතන්නකෝ. ගිය සුමානේ දැන් අපේ දුමින්ද නාගමු සහෝදරයයි සංජීව බණ්ඩාර සහෝදරයයි ඒගොල්ලෝ දැන් අර මේ නිල නොවන ආකාරයට රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවානේ. නීතියෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න අයිතිය තියෙන්නේ අධිකරණයට. දැන් පොලිසියෙම දිහත් වෙලා ඒගොල්ලන්ගේ නීති විරෝධී කටයුත්තක්. නීති විරෝධී ලෙස දාලා තියෙනවා. නමුත් අපි ඒක බැලුවලට වෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් කියලා. ඒක මර්ධනයක් වගේ පේනවා. මර්ධනයක් තමයි. නමුත් ඒ ප්‍රශ්නට හේතුව මොකක්ද? හේතුව තමයි ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට දැන් අවුරුද්දක කාලයක් තිස්සේ නිශ්චිත දවසේදී වැටුප ගෙවන්නේ. හැම මාසෙම 21 වෙනිදා වැටුප ගෙවනවා කියලා තියෙනවා. සති දෙක ප්‍රමාද වෙනවා. ඔබ දන්නවා මේ මිනිසුන්ට ලේසි නෑ එහෙම වැටුප ප්‍රමාද වුණාට පස්සේ ළමයින්ගේ ක්ලාස් ෆීස් ගෙවන්න තියෙනවා, ලයිට් බිල් වතුර බිල් ගෙවන්න තියෙනවා. එහෙම මිනිස්සු ඉන්නේ. එතකොට දැන් ඇත්ත ප්‍රශ්නේ ආයතනයේ තියෙන ජුලයි මාසයේ ඉඳලා ඉංජිනේරු සංස්ථාවේ පඩි ගෙවන්න බෑ. වැටුප් ගෙවන්න බෑ. මැයි සහ ජුනි මාස දෙකේ වැටුප් ගෙවලා තියෙන්නේ භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලගෙන. ආටිගල මහත්තයාට කතා කරාට පස්සේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට එතුමා කිව්වලු සාමාන්‍ය අධිකාරීවරයාට ආයතනේ මේ ආණ්ඩුවට සල්ලි නැහැ දෙන්න විදියක් නැහැ කියලා. එළියේ නම් ඇමතිවරු ඔක්කොම ඇවිල්ලා කියන්නේ අපි සල්ලි අච්චු ගහලා හරි දෙනවා කියලා. නමුත් ආයතනේ ඇත්ත කතාව ඒක. ඒකට විරුද්ධව කරපු උද්ඝෝෂණයේදී මර්ධනය ආවේ. එතකොට මෙතන මර්ධනය පේනවා. නමුත් මර්ධනය යට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි රජයේ සේවකයන්ට රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරි මට්ටමේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඊට පස්සේ ඊට කලින් සතියේ මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරා. දැන් මට නඩු පවරලා තියෙනවා. ඒ මොකක් නිසාද? දීවර උද්ඝෝෂණයකට සම්බන්ධ වුණා කියලා. එතකොට මතු පිටින් පේන්නේ දීවරයන්ගේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච නිසා මර්ධනය ආවා කියලා. යට තියෙන ප්‍රශ්නේ මොකද්ද? යට තියෙන ප්‍රශ්නේ තමයි චාපා දැන් මාස එකමාරක් තිස්සේ මේ මෝදර මට්ටක් කුලිය වත්තල මීගමුව හලාවත මේ දීවරයන්ට මුදු යන්න බෑ. එකක් මිනිස්සු මාළු කන්නේ බයි. අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගත්තට පස්සේ විශාල විනාශයක් වෙලා. දැන් ඊයේ උදේ ගත්තොත් මොරටුව අඟුලාන වැල්ලවත්ත ඒ ලයින් එකේ වෙරළ පිරිසිදු කරානේ. වෙරළ පිරිසුදු කරලා කෝස්ටල් ගාඩ් එකකින් ඇවිල්ලා පිරිසුදු කරලා වෙරළ ටිකක් ලස්සන තිබුණා ඇත්තටම. ඊයේ උදේ වෙද්දී ආපහු ඇවිල්ලා ප්ලාස්ටික් ගොඩවල් ගොඩ ගහලා. දැන් මේ මාස එකමාරකට විතර පස්සේ නැව විනාශ වෙලා. ඒ කියන්නේ මේක ඉවර වෙන්නේ නැහැ. මේක කවදා ඉවර වෙයිද කියලාත් හිතන්න බෑ. දිගට වෙරළ විනාශ වෙනවා. එතන සිට අපි ඊළඟ වටේදී ගමු. ඔව් මම කියන්න හැදුවේ. එතකොට දැන් මෙතන දැන් මර්ධනය තමයි පේන්නේ. මර්ධනය පෙන්නුනට යට තියෙන ප්‍රශ්නයක්. අපි කතා කරන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නේ කවුරු හරි සුපර්මෑන් කෙනෙක්ට ඇවිල්ලා විසඳන්න පුළුවන්ද? නැත්නම් ඊට වඩා වෙනස් විදිහකට අපි හිතන්න ඕනද? තුෂාන් දැන් ඉස්සර වෙලා මම තුෂාන් ජයවර්ධන කිව්වම ඔබ කලබල වුණානේ මම නෙවෙයි කියලා. ඔබ තුෂාන් ගුණවර්ධන. අනන්‍යතාව. ඔබ රාජ්‍ය නිලධාරියෙක්. ඒ කියන්නේ දේශපාලන පත්කිරීමක්. දැන් හැමෝම දැනගන්න ඕනේ මේ තුෂාන් ගුණවර්ධන විදේශගතව ඉඳලා මෙහෙම ලංකාවට එන්නේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන විදේශික කවුද? උගතුන් විද්වතුන්ගේ කණ්ඩායම එන්නේ. ඉදිරි පෙළ නැතත් එහෙම කාර්යභාරයක් කෙරුවා. ඒකටම හරියන්න නිකන් වරදාන වරප්‍රසාද අල්ලසක් විදිහටම නෙවෙයි. ඔහු උගත් පුද්ගලයෙක්. ඔහුට ලැබෙනවා තනතුරක්. ඔහු දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී විධායක අධ්‍යක්ෂවරයා.
ඔහු පහුගිය කාල පරිච්ඡේදය තුලම අර ගෑස් සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත්වලට ලිව්ව එක දිගටම. ඔහු ඊටාම නිවැරදි තැනක හිටගත්තා. ඒ නිසාම තමයි අපි අතර සංවාදයක් ගොඩනගන්නේ. ඔහු සහ මා අතර. ඉතින් මම හිතුවා ඔහු අද කැඳවන්න. සමහර විට මේ වැඩසටහනින් පස්සේ ඔබට රැකියාව අහිමි වෙන්න පුළුවන් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබෙන් අහන ප්‍රශ්නය දැන් අර ඔබට තුෂාන් ජයවර්ධන කිව්වහම කේන්ති යන්නේ නිකන් කැළඹෙන්නේ ඔබේ නම නොවන නිසානේ. කොහොමද මේ දේශපාලුවෝ එක්ක නිලධාරියෙක් තමන්ගේ අනන්‍යතාව තියාගෙන තමන්ගේ පෞරුෂය තියාගෙන පවතින්නේ ඔබ ඒ අත්දැක බලන නිසා. එහෙම පුළුවන්ද ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්. ඇත්තටම එහෙම චාපා එහෙම ඒ තීරණයක් ගත්තොත් ඒ ඉන්න තීරණයක් ගත්තොත් තමන් කෙලින් වැඩ කරෝතින් මං හිතන්නේ ඒ දේශපාලන අධිකාරියේ බලපෑම් වලට හසු නොවි ඉන්න පුළුවන්. හැබැයි බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න තමයි ඔබේ අමාත්‍යවරු දෙපළ. දැන් කොහොමද මේ ගනුදෙනු බේරගන්නේ? නෑ ඉතින් එහෙම ප්‍රශ්නයකට ආවහම අපි හරි දේ කරාම මහ ජනතාව වෙනුවෙන් අපේ මම පාරිභෝගික අධිකාරිය වැඩ කරන්නේ. පාරිභෝගික අධිකාරියේ මේ ඇක්ට් එකේ තියෙන දේවල් වලට අනුව වැඩ කරනවා නම් එහෙම කාටවත් මැදිහත් වෙන්න බෑ. ඒක අපි ඒකට කෙලින් ඉඳලා අපි මහ ජනතාවගේ පැත්තේ ඉඳලා වැඩ කරනවා නම් ඒක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ දේශපාලඥයෝ මේකට ඇඟිලි ගැහුවාම මේකේ කාර්යභාරය මේ පාරිභෝගික අධිකාරියෙන් වෙන්න ඕන කාර්යභාරය අඩාල වෙනවා. කඩාකප්පල් වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන මහ ජනතාව බලාපොරොත්තු වෙන ආරක්ෂාව පාරිභෝගික අධිකාරියෙන් වෙන්නේ නැහැ. ඒකට එහෙම විරුද්ධව නැගී හිටින්න ඕන ඒ ඉන්න මේ තනතුරු ගත්තොත් මම හිතන්නේ මේ තනතුරක් මේ වගේ එකක් අරගෙන ඇවිල්ලිවර වෙලා වැඩක් කරන්න ගියාම අනිවාර්යයෙන්ම ඒකේ අදහසක් තියෙනවා මේ ඒ දේශපාලන අධිකාරියට යටත්ව වැඩ කරන්න ඕන කියලා. මං හිතන්නේ ඒක හරි කියලා. දේශපාලන අධිකාරිය විසින් තනතුරක් බාර දුන්නයින් පස්සේ ඒක ඒ තනතුර ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. නැත්තම් ඒ තනතුරු බාර සහ ඉඩ ගන්නත් ඕනි. ඉඩ ගන්නත් ඕනි නිලධාරියා. ඔව්. නැත්තම් ඉතින් කරන්න බෑ. චාපා. ඊටම කෙටි ප්‍රශ්නයක් දැන් ඔබේ සභාපතිවරයානේ ශාන්ත දිසානායක හිටපු විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයා. අපිට එච්චර ශක්තියක් පේන්නේ නැහැ නේ. පාරිභෝගික වෙනුවෙන් පෙනී හිටින ගතියක් පේන්නේ නැහැ නේ. නෑ එතුමා පාරිභෝගික වෙනුවෙන් පෙනී හිටිනවා. පාරිභෝගික වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ කාර්යභාරය කරනවා. මට හිතෙනවා තව මීට වැඩිය පාරිභෝගික අධිකාරියෙන් ලොකු වැඩ කොටසක් රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ එතන ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ වුණාට අපි කරන හරිය බොහොම අල්පයි. මේක මදි කරන හරිය. ඊටාම කෙටි ප්‍රශ්නයක් ඊළඟ වටේට යන්නේ. දැන් ඔබ ලංකාවට ශ්‍රී ලංකාවට එන්නේ සෞභාග්‍යයේ දැක්මත් එක්කනේ. එහෙම එකක් ඔළුවේ තියාගෙනනේ. ඒ මොකක් හරි එක වෙනවද දැන් ඔබට අනුව? සෞභාග්‍ය දැක්ම දැන් ක්‍රියාත්මක වෙන පාටක් පේන්නේ නැහැ ඉතින්. හරි. අපි ඊළඟ වටේට යමු. දැන් අපි හැමෝටම විනාඩි 8ක කාලයක් ලැබෙනවා. 10ක් කියලා හිතමු. අර හුඟක් අය කාර්යබහුල නිසා අපි 10ක් කියලා හිතමු. නමුත් ඉතින් 8 වගේ හිතාගමු. මේ වෙලාවේ පුළුවන් එකිනෙකව ප්‍රශ්න කරන්න. දැන් අර කතික තරගයක් නෙමෙයි මේක. ඕනෑම දෙයක් ප්‍රශ්න කරන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්, එකඟ වෙන්න පුළුවන්. කිසිම දෙයක් සංස්කරණය කරන්න බෑ. බොහොම නිදහස් වෙලාවක්. ඔබ වහන්සේගෙන් පටන් ගමු. මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ කියලා අහුවාන් පස්සේ මූලික සාකච්ඡාවටදී මොනවද වෙන්නේ කියලා සාකච්ඡා කළා. එතනදී චාප මහත්තයා මගේ පොඩ්ඩක් කාරණා කීපයක් මම ඉස්මතු කරලා බලන්නම්. එකක් තමයි පහුගිය ජනාධිපතිවරණේ මේ රටේ මේ ප්‍රධාන මාතෘකාව හැටියට මින්ද මහත්මයා කිව්වාගේ රටේ මහ පොළොවේ තිබිච්ච ප්‍රශ්නයක් නෙවෙයි සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ මේ ජාතිකත්වය, ආගමිකත්වය සහ ඒ තියෙන මිනිස්සුන්ගේ පෞද්ගලික කාරණා සම්බන්ධ පෞද්ගලිකව තමන් අදහන ඒ දේත් එක්ක එකතු කරලා අරගත්ත දේශපාලන වේදිකාවේ කැත පුරුදු ටිකක් ක්‍රියාත්මක කළා. හැබැයි මට අහන්න තියෙන මේ වැඩසටහන බලන ස්වාමින් වහන්සේලාගෙන් අපි නැවත මේ ස්වාමින් වහන්සේලා සබුද්ධිකව අවදි කළ යුතු නිසා මම මේ කාරණාව කියන්නේ. මම මේ දෂ්ටිකේම හාමුදුරුවොත් එක්ක වැඩමුළු ටිකක් කරපු නිසා අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔය කළ සටන් වල ගෙනාපු ප්‍රධාන මාතෘකා ගානාවක් තිබ්බා. එකක් තමයි
මුස්ලිම් සිංහල විරෝධය. ඒක ඇතුලේ ගෙනාව ප්‍රධානම ටික තමයි හලාල් ප්‍රශ්නේ ගෙනාවා, මද්දසා පාසල් ටිකක් ගෙනාවා, ඊළඟට මොකද්ද ශරියා විශ්වවිද්‍යාල පිළිබඳව දැවන්ත ප්‍රශ්නයක් ගෙනාවා. ඒ කියන්නේ බැටිකොලෝ කැම්පස් එක ගැන. බැටිකොලෝ කැම්පස් එක මෙයාගේ කැම්පස් එක පිළිබඳව හිස්බුල්ල කැම්පස් එක පිළිබඳව ඊට පස්සේ තොප්පි දානවද මූණ වහනවද ප්‍රශ්න ටිකක් ගෙනාවා. මම අහන්න කැමතියි මේ ස්වාමීන් වහන්සේගෙන් මොනවද ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙච්ච මේ ප්‍රශ්න වලට අපේ සිංහල බෞද්ධයන්ගෙන් මොනවද උත්තර දීලා තියෙන්නේ? එක තොප්පිය ගැලෙව්වද? එහෙම නැත්නම් මූණ ගැලෙව්වද? කැම්පස් එක රජයට ගත්තද? එහෙම නැත්නම් හලාල් නැද්ද දැන්? ඔක්කොම හරිද කියන ප්‍රශ්නයක් තියෙනවනේ. මං කියන්නේ ඒ ප්‍රශ්නෙට මුකුත් උත්තරයක් නැහැ. දැන් මේ උත්තරෙත් එක්ක ඊළඟට මේ සාකච්ඡා මණ්ඩපේ සාකච්ඡා කර දෙයක් තමයි දැන් අර සුපර්මෑන් වගේ ආවා බැසිල් රාජපක්ෂ මහත්මයා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ කරලියට එනකොට මේ කරලිය ඇතුලේ අර නියෝජනය කරපු නියෝජනය ඒ කියන්නේ එකක් තමයි බැසිල් රාජපක්ෂ මහත්මයා නියෝජනය කරන්න මෙතෙන්ට ඉඩකඩ හද දුන්න විශ්ව සම්මත කරලන්න දුන්න ඔය කියන ditthපුරවැසි භාවය ආරක්ෂා කර ගැනීම සඳහා සහාය දෙන්නේ අර කියන ඒකට සම්පූර්ණ පැරලල් හිටපු කණ්ඩායමේ සහයෝගය ලැබිලා. ඒ කියන්නේ රිෂාඩ් බදුරුදීන් හකීම්ගේ ඒ සෙට් එකේ සහයෝගයේ ආශිර්වාදයෙන් තමයි මෙයා නැවත අර මොකද්ද ඔය කියන ජාතිකවාදී කඳුරේ අය ඡන්ද නොදුන්නත් අනිවාර්යයෙන්ම විශ්ව සම්මත කරගන්න. ඒ කියන්නේ රිෂාඩ් රියාජ් 20 මම හඳුන්වන්නේ එහෙමයි. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ආවහම පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරන්නේ මොන තුරුම්පුද ඊළඟ පාර්ලිමේන්තුවේ තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න. ඒ තුරුම්පු පාවිච්චි කරනකොට අර අහිංසක රැවටිච්ච සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලා සිංහල බෞද්ධ ජනතාව ආයි නැවත කොහොමද මේ සිංහල බෞද්ධ ආණ්ඩුව ඇතුලේ තවදුරටත් මේක රකින්නේ? මේක මම පොඩි දෙයක් එකට කර කරන්නම්. දැන් ඔය ඔබ වහන්සේ කියන කාරණේට සමානව මේ ජාතීන් අතර වෛරයක් ගොඩ නැගුවා. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ හාමුදුරනේ. දැන් මේ කට්ටිය බලය ගත්තට චාපා දැන් අර මේ මුස්ලිම් අය දැන් සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවේ යම්කිසි මේ වෛරයක් ගොඩ නැගුණා. ඒතකොට සිංහල ජනතාව තුළ වෛරයක් ගොඩ නැගුණා. දැන් ඒ වෛරය ඉස්සරහට යයිද? ඒ ප්‍රශ්නෙත් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ හදවත් තුළ ඇති ගොඩ නගපු එක අපේ හාමුදුරනේ. ඒක ඇත්තටම බැරෑරුම් කාරණයක්. නෑ මම කතා කරගෙන ආවේ කාරණාව තමයි මට අර අවසාන ඉන්දෙකට ගෙනියන්න ඕන කාරණාව තිබුණේ. දැන් මේ වගේ චෙස් බෝඩ් එකක් නම් මේක වැරදි විදිහට ඇදලා දැන් වැරදි තැනක ගෙනලා ආයිත් අර වැරදි තැනක මිනිස්සු හිට ගන්නවා. එතකොට අපිට බැරි වෙලා තියෙනවා ඇත්ත මුස්ලිම් ප්‍රශ්නේ මොකද්ද? මුස්ලිම් දේශපාලඥ ප්‍රශ්නේ මොකද්ද? ඇත්ත සිංහල බෞද්ධ ප්‍රශ්නේ මොකද්ද? ඇත්ත සිංහල බෞද්ධ දේශපාලඥයන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් ඕක කතා කරනකොට හැම වෙලාවෙම අර සිංහල බෞද්ධ සලුපිලා හරි එහෙම නැත්නම් මුස්ලිම් ඒ පාවිච්චි කරන කවරේජ් එක මුස්ලිම් කියන කවරේජ් එක මේ සියලු ජාතීන් පාවිච්චි කරා. දැන් ඒක දිගටම පාවිච්චි කරා. රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා කරපු හොරකම් කියනකොට ඔහු පාවිච්චි කරේ මේ මුස්ලිම් මිනිස්සුන්ට ගහනවා කියලා. ඔහු කල්ලාරු ආක්ෂිතේ කපනකොට අපි ඒක කපනවා කියලා පරිසර කෝණයෙන් කියනකොට මේ මේකද මුස්ලිම් මිනිස්සු පදිංචි කරන එක වැරදි කියලා කියන එකක් තමයි කියන්නේ. දැන් මං අහනවා අනිත් පැත්තට සිංහල බෞද්ධ වෙනුවෙන් ආපු සිංහල බෞද්ධ ආණ්ඩුවේ අපි දැක්ක පහුගිය කාලේ රාජ සභා මණ්ඩපේ අර කුරුණෑගල එහෙම් පිටින් දෝසර කරනවා. හැබැයි අර තිබිච්ච විරෝධය අර යහපාලන ආණ්ඩුවේ තිබිච්ච විරෝධයක් තිබ්බනේ. ඒ වගේ වේගෙන් ආපු විරෝධය ඒ විරෝධයේ ඊටෙන්නේ නැහැ. මම දැක්ක පහුගිය දවසක පන්සල් මේ ඊයේ පෙරේද ඇරියා පන්සල් වැහුවා. හැබැයි මේ ස්පා ආයතන ඇරියා. ඒ වගේම පහුගිය දවසක අපි දැක්කා එක ලොකු සමාජ විරෝධයක් ඇදිච්ච නිසා මෙන්ඩිස් අරකු සමාගමට බදු සහන දුන්නා. සිංහල බෞද්ධයන්ට බීලා මැරියල්ලා මේක සිංහල බෞද්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඔන්න පුළුවන් ඕන තරම්. මෙන්ඩිස් අරක්කුවේ කරනකොට ඇලෝසියස් හොඳයි. අනිකුත් දේශපාලන වේදිකාවේ ඇලෝසියස් නරකයි. ඊළඟට ජොන්ස්ටන් නැමතුමා ගත්තාම මාත් එක්ක දැන් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් මං හදාගෙන තිනවා. ඔන්න කළුතර පැත්තෙන් දැන් ඉස්කාගාරයක් ගත්තා. දැන් එයාගේ ඉස්කාගාර 6ක් තියෙනවා. තවත් ඔන්න ඒ කළුතර මේ ඉස්කාගාරේ සම්පකාර සමිතියේ ඉස්කාගාරය. ඒකත් ගත්තා. දැන් ඔන්න අර දෙමළ මිනිස්සුන්ගේ තුනා යාපන එකයි ඒකත් ගත්තා. දැන් ඇතිවෙන ඉස්කාගාරයක් දාගෙන බීල මෙරියල්ලා කියන තැනකට එනවා. ඒතර අර සුරාමේරය මජ්ජප මදට්ටාන වේරමණී කියන සිංහල බෞද්ධය උදේ හවස බුදුන් වඳිනකොට මුමුණන එක එහෙම් පිටින් අමුවේ විනාශ කරනවා. දැන් මේ ආණ්ඩුව රකින්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ මෙන්න මේ සෙට් එක. කවුද? ජොන්ස්ටන් නැමතුමාලා කවුද? මේ ඉස්කාගාර ආරක්ෂා කරන්නයි.
ඊළඟට අනිත් පැත්තෙන් කුඩේ කුඩු ගහපු කුඩු නියෝජනය කරපු තව සෙට් එකක් ඊළඟට පාර්ලිමේන්තුවේ තවත් ඉන්නවා. දැන් මම දැක්කා පහුගිය කාලේ ලැජ්ජනතෝ කඩේ යනවා. කවුද අර මේ අමු පැතින්නේ කවුද අර එයාගේ නම මතක කර මහා මාර්ග රාජ්‍ය මන්ත්‍රී කෙනෙක් ලංසා. කවුද මේ දැන් මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව කතා කරන්නේ කවුද? ලංසලා ජොන්ස්ටන්ලා මේ රෝහිත රත්තරන්ලා. දැන් මේ ආණ්ඩුවේ ඔය කිව්ව වියත්මගේ නියෝජනය කරලා ආපු කෝසා බුද්ධික මිනිස්සු. දැන් බුදුමහත්තයා නියෝජනය කරන්න එපා. දැන් මේවට විරුද්ධව ඇවිල්ලා කතා කරන්න එපා. හරි මේක වැරදි. මේක කරන්න දෙන්න එපා. අර වියත්මගේ කියලා ආපු යුතුයකමේ ආපු අර ගෙවිඳුලා ඊළඟට ඒකත් එක්ක හදාගත්ත පාර්ලිමේන්තුව නියෝජනය කරපු අර මම දැක්ක විශාල පිරිසක් හිටියා. දැන් ඒ මිනිස්සු වරවදාන වරප්‍රසාද ඇතුලේ දැන් අර මිනිසුන්ගේ මෙට්ටයට ඇඳවල්ලට. දැන් ආයිත් අර කුඩු ටික අර ස්කාගාර ටික අර ගණිකා නිවාස පවත්වාගෙන අර පට්ට හොරකම් කරපු සෙට් එක තමයි මේ ආණ්ඩුවේ මේ නියම ආරක්ෂකව හැටි ඉස්සරහට ඇවිල්ලා රූපවාහිනිය හැමදාම රූපවාහිනිය දැම්මම ඔය වොයිස් කට්ටිය තමයි ආණ්ඩුව නියෝජනය කළේ අර කට්ටියට මේ කට්ටිය ගහගෙන යන්නේ. අර ස්පා ගැන ඔබ වහන්සේ කියවනේ ඒවා හුඟක් ඒවා අයිති මේ ඉන්න සහ හිටපු දේශපාලනඥයින්ටලු. ඒ කියන්නේ මැති ඇමතිවරුන්ගේ තමයි ස්පා. ඒක නිසාලු කැරි. හැම වැරදි වැඩකම කොහරි කරවලක ඉන්නවනේ. ඒක සාමාන්‍ය තත්ත්වය. ඉතින් අපිට දැන් මේක වර්ගීකර කරගන්න ඕන. දැන් මහානායක ස්වාමීන් වහන්සේලා ඉඳලා සමහරක් වෙලාවට මල්ලතු මහා විහාරේ අරුණායක ස්වාමීන් වහන්සේලා මේ හිටලර් කෙනෙක් වුණත් කමන්නේ නැහැ මේ රට බේර ගන්නව නම් කියලා නෑ. ඒ ආම්දුලා ඇත්තටම වැරදි නෑ පුදුමත තිබිච්ච ප්‍රශ්නයක් තියෙනවා. රටේ දේශපාලනික මහා කඩාවැටීමක් තියෙනවා. මොකෙක් හරි ඇවිල්ලා මේ රට හදන්න කියලා කියන්නේ මේක ඇවිල්ලා. උන්වහන්සේලා ඒ කිව්ව මම දන්නේ උන්වහන්සේට උන්වහන්සේට කොහේ වැඩ ඉන්නවද කියලා මට නායක හාර පව්. හැබැයි නායක හාමුදුරට අද දානකට යන්න බැරි වෙලා තියෙනවා. අර මැදගොඩ හාමුදුරලා මේක නියෝජනය කරපු මේ මුරතිට්ටිය හාමුදුරලා ඊළඟට අපි ගත්තාම ඇල්ලේ ගුණවංශ හාමුදුරලා මේ රටේ සිංහල බෞද්ධයට දුන්නා දැඩි විශ්වාසයක්. හරි හෙට ඉඳලා මේ රට සුගත මුදිත සෞභාග්‍ය සම්පන්න විශාල අර තිබිච්ච ලෝකේ තිබිච්ච හොඳම රාජ්‍ය මට්ටමකට පත් වෙනවා කියලා විශ්වාසය තිබ්බා. අද ඒක හිම් පිටින් කඩා වැටලා ඒක අඩුම ගානේ මුතුමාලා ගොඩනගපු ආර්ථිකය කඩා වැටීම පැත්තකට තියන්නකෝ. ආර්ථිකය අපි හිඟා කාලා හරි ජීවත් වෙන්නම් මේ වරදි අඩුපාඩුකම නැතුව මේ මොකක් පස්පමින් වෙලකිට ආණ්ඩුවක් තියෙනවනම් නෑ. අද ඒක නෑ. එහෙන් පිටින් නැති කරලා තියෙනවා ඒක. ඒක බොරුව රජ කරලා තියෙනවා. අද දරුවෙට අවුරුදු 15ක දරියෙට ජීවත් වෙන්න බෑ. ඒක දේශපාලඥයන් ඉඳලා පාදේශීය දේශපාලඥයන් ඉඳලා මේ ඉන්ටර්නෙට් එකේ විකුණු අද හම්බ කරන් කනවා. මේ මට්ටමට වැටලා තියෙනවා. මේක ඉතාමත් නරක තත්ත්වයක්. හොරකම ඉතාමත්ම වේගෙන් යනවා. ඒ හොරකමට අවශ්‍ය කරන රාජ්‍ය බලය ලබා දීමින් පවතිනවා. අපි දැක්කා පහුගිය කාලේ මේ හොරකම් වලට මේ ජඩකම් වලට සම්බන්ධ මිනිස්සු වේගෙන් නිදහස ලැබෙන මේ අධිකරණය ඇතුලේ. මම දන්නේ අධිකරණ ක්‍රියාවලියේ දුර්වලතාවයක්ද එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කරනවද? මේ මොන හරි ක්‍රමවේදයකින් දැන් මේ සියල්ලෝ නිදොස් කොට නිදහස් වෙනවා. ඒතර හොරකම ආයිත් රජ වෙනවා. ආයිත් අර අදින්නාදානා වේරමණී කිව්ව, පානාතිපාතා වේරමණී කිව්ව, කාමයේ මිත්‍යාචාර වේරමණී කිව්ව ක්‍රමේ නෑ. දැන් අර පානාතිපාතා කියන්නේ ඇත්තටම ගත්තාම පස්සේ දැන් මිනිස්සු මියෑම අතුරුදහන් වීම සහ මර්ධනය මේ දුර්ජන පාලනය හමුවේ ඒකට විරුද්ධව නැගෙන විරෝධය හමුවේ දැන් වේගෙන් මහත්තයන් මට කීපවතාවක් කතා කළාම ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන කරලා අපි අල්ලන් යයිද? මේ අපි 4-5 දිනක් ඉන්න නිසා. ඉතින් ඒ ප්‍රමාණයට මිනිස්සු සාමාන්‍යයෙන් අදහස් දක්වන මිනිස්සු අපි මේ ඉන්න අය බිය ගන්නවකින් ඉන්න බලනවා. බිය ගන්නවලා අපිට පුළුවන් ද තුවක්කු බටේ ඔලුවට තියලා කටවහලා මේක නවත්තන්න පුළුවන්ද කියලා. ඒ මට්ටමටම රට තල්ලු කරලා තියෙනවා. ඒක ඉතාමත් අසරණ තත්ත්වයක්. මේ රට ඉතාමත් නරක තත්ත්වයකට අවිලා තියෙන්නේ. ඉතින් මීට එරෙහිව දැන් නැගිටින්න තියෙන්නේ නැවත ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලා චතුරු මේ කරපු ක්‍රියාදාමයේ වැරදි අඩුපාඩුකම් ටික නැවත හදලා උන්වහන්සේලාට මේ රටට ඇත්ත නායකත්වයකට ඒ පෙළගස්සන්න අවශ්‍ය කරන බලවේගයක් හදන්න වෙනවා. ඒක ප්‍රතිපත්ති පෙළ ගැස්වීමක් අනිවාර්යෙන් විය යුතුයි. ඒකට අවශ්‍ය කරන භූමිය දැන් හැදිලා තිනු උන්වහන්සේලා එන්න ඕන. ඒකට බය නිසා තව දුරටත් හැංගිලා හිටියොත් මේ රට කොහෙට ගෙනියයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ නායකත්වයේ වැදගත් ස්වාමින් වහන්සේලාට ලබා දෙන අපි ගැන නැවත කතා කරමු. දැන් උන්වහන්සේ යහනේ පාර්ලිමේන්තුවේ අර සමුද්දික උගත් වියත් එහෙමයි නැද්ද කියලා. දැන් ගෙවිඳු ගැන ඔබ වහන්සේ කිව්වා. ගෙවිඳු කුමාරතුංග සීතා අරඹේ පොළ වගේ. දැන් ඒ අය පැත්තකින් තිබ්බහම දැන් ඔබටත් අභියෝගයක් එල්ල කරන්න. එහෙමයි නැද්ද? දැන් ඔබටත් ඒ අභියෝගේ තියෙනවා. නෑ අත වශයෙන්ම දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මට පේන හැට අද අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්න. ගවර්නන්ස් මේ සංවාදයට සහභාගී වෙන්න පුළුවන්. බොහොම වෘත්ත අවකාශ. ගවර්නන්ස්
මොකද හේතුව දැම්ම ප්‍රථම උපාධිය නීති උපාධිය ඊට පස්සේ පශ්චාත් උපාධිය මේ රාජ්‍ය පරිපාලනය. ඒතර දැන් ආචාර්ය උපාධියට ගිහිලා තිනු තව ටිකක් කල්යයි. නමුත් මම කියන්නේ දැන් අපි න්‍යායාත්මකව ඉගෙන ගන්න දේ තමයි මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යමෙක් හිතනවා නම් දැන් මේ කිසි දෙයක් වැඩ නැහැ, මේ න්‍යායයන් වැඩක් නැහැ, මේ තිවිච්ච ප්‍රැක්ටිස් එක වැඩක් නැහැ, මේ පරිචය වැඩක් නැහැ. දැන් මේ වෙනත් මගකට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇඟෙන් පාලනය කරන්න පුළුවන් වගේ එකක්. ඔව්. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. මොකද හේතුව දැන් COVID-19 වසංගතය තියෙනවා. ඒක අපිට නෙවෙයි මුළු ලෝකෙටම පොදු ධර්මතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒ රටවල තියෙන රාජ්‍ය පාලනයේ සාර්ථකත්වය උඩ තමයි ඒගොල්ලෝ ඒක කළමනාකරණය කරගෙන තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් නවසීලන්තේ වගේ රටක. එහෙම නැත්නම් වියට්නාමයේ වගේ රටක. ඉතින් අපි මුල් අවස්ථාවේදී අපි පළවෙනි 10 තුල හිටියා. එතකොට කොහොමද ඒක ඒ තියෙන ඒ ග්‍රිප් එක නැත්නම් ඒ ඇඳ බැඳ තබා ගැනීම ගිලිහුනේ කොහොමද? ඉතින් මේවා පිළිබඳවත් රාජ්‍ය පාලනය පිළිබඳව සාකච්ඡා වෙන්න ඕනේ. ඊළඟට චාපා දැන් අපේ ස්වාමින් වහන්සේ කිව්වාගේ ඒ පහුගිය හැම මැතිවරණයකම විශාල කාර්යභාරයක් කළානේ මාධ්‍යයන්. මාධ්‍යයන් විශාල කාර්යභාරයක් කළා. දැන් ඔබ වුණත් අද දැන් මෙවැනි සාකච්ඡා මණ්ඩපයකට කැඳවගෙන ඇවිල්ලා තින්නේ ඔබටත් යම් ආකාරයක ඒව පිළිබඳව තියෙනා වූ අතෘප්තිමත් තත්ත්වයන් එක්ක වෙන්න ඕනේ. හරි. දැන් ඒක අපිටත් තියෙනවා. දැන් කොච්චර ප්‍රබලද කිව්වහම මේ මාධ්‍යයන් Tamanට ඕනේ දිශාවට මේවා ඇදගෙන යනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ගත්තොත් එහෙම අපේ මේ තියෙන තත්ත්වය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මම හිතන්නේ ඔය තෙල් ප්‍රශ්න වගේම පොහොර ප්‍රශ්න වගේම මේ රටේ දරුවෝ ලක්ෂ 42ක් 3කට ආසන සංඛ්‍යාවක් ඉන්නවා. රජයේ පාසල් 10155ක් තියෙනවා. එතකොට රජයේ ආධාර ලබන පාසල් තියෙනවා, ජාත්‍යන්තර පාසල් තියෙනවා. මේ වගේ ගත්තහන් පස්සේ මේ හැමතැනම අධ්‍යාපනය කියන එකට මේ රටේ දරුවෝ ලක්ෂ 43ක් වෙනකොට දෙමාපියෝ අඩුම ගාන ලක්ෂ 80ක්වත් සම්බන්ධ වෙලානේ. පවුලේ සියලු සමාජිකයෝ සම්බන්ධ වෙලානේ. එතකොට දැන් මේ තත්ත්වය ගත්තහන් පස්සේ අපි කොහොමද මේක කළමනාකරණය කරන්නේ? දැන් මාර්ගගත අධ්‍යාපනය ගැන පුළුල් සංවාදයන් තියෙනවා. හැබැයි මාර්ගගත අධ්‍යාපනයේ මේ එකම අධ්‍යාපන ක්‍රමවේදය නෙවෙයි ඉගෙනීමේ. එස්නා විවිධ ක්‍රමවේදයන් තියෙනවා. නමුත් ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන මොකද අපේ වගේ රටවල් වල යටිතල පහසුකම් ප්‍රමාණය තිබුණේ නැහැ COVID-19 වෙනකොට. අදටත් නැහැ. ඊළඟට දැන් මේ සඳහා සැලසුම් තිබ්බට ඒව අවශ්‍ය සම්පත්තික අවශ්‍ය වෙනවා. මේ සියල්ලම තියෙනවා. හැබැයි දැන් මේකත් එක්ක අපි මේක අභියෝගයක්නේ. අභියෝගයක් හැටට බාර අරගෙන අපි යන්න ඕනේ. එහෙමනම් මෙතෙන්දි තියෙන්නේ අපිට අද තීන තත්ත්වය වෙනස් කරන්න විකල්ප පිළිගත හැකි ක්‍රියාදාමයන් වලට අපි යන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි දැන් හිතුවේ අප්‍රේල් වෙනකොටනේ මේ තුන්වෙනි රැල්ලේ මේ සියල්ලම වහන්න උනේ. දැන් මේ ජූනි මාස දෙකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් මේ තුල සංවිධානය වෙලා දැන් ලබන පළවෙනි ඉඳලා අපි පටන් ගන්නවා පළවෙනි ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සෑම විෂය ධාරාවකටම හෝම් බේස් ලර්නින්. මේක තමයි බොහෝ ඉන්දියාව වැනි රටවල් වල ඊවනට එංගලන්තේ වැනි රටවල් වල අපේ රටේ ජාත්‍යන්තර පාසල් වල යන්නේ මේක. ඒ කියන්නේ මේක ක්‍රියාකාරකම් කුඩා දරුවන්ට ඉහළ පන්ති වලට එනකොට අසයින්මන්ට්ස් හැටියට. දැන් මේ විශ්වවිද්‍යාල මට්ටමේ නම් කොහොමද ඔක පුරුදු? තාක්ෂණي පාවිච්චි කරලා. නෑ තාක්ෂණය නෙමෙයි එතකොට. තාක්ෂණයේ තියෙන අඩුපාඩුකම් එකවර සපුරාලන්න බැරි නිසා අපි දැන් ටවර් එකක් ගහන්න බෑනේ. තව 45ක් යනවා ටවර් එකක් ගන්න. හෝම් බේස් කියන්නේ කොහොමද? නෑ හෝම් බේස් කියන්නේ මෙහෙමයි. දැන් ක්‍රියාකාරකම් හදලා යවනවා පාසලට. පාසලෙන් දෙමව්පිය හරහා ගෙදරට යවනවා. ගෙදරදී දරුවන් මේ ටික කරන්න මඟ පෙන්වීම කරනවා. කලහන් පස්සේ ඒ ටික නැවත සතියකට වතාවක් පාසලට ගෙනාවම ගුරුවරු ඒක අගයීමකට ලක් කරලා හිටන් ඒ සඳහා අවශ්‍ය මේ අගයීම තබා ගන්නවා. හැබැයි දැනට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. නෑ දැනට ප්‍රායෝගිකව දැන් කාටවත් නොපෙනුණා වුණාට පළාත් මට්ටමින් ඔය කටයුත්ත දැනට යම් ප්‍රමාණයකින් සිද්ධ වෙනවා. හැබැයි ඒක තවදුරටත් ශක්තිමත් කළා මේ දරුවෝ ලක්ෂ 43ම ගුරුවරු 2,47,000ම විදුහල්පති මේ ඔක්කොම සම්බන්ධ කර ගැනීමේ අරමුණින් තමයි අපි අපිට වෙලා යන්නේ. ඊට අමතරව දැන් විද්‍යුත් මාධ්‍ය ගත්තත් ආපහු ඔබතුමා දන්නවා මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා 100% ආවරණය වෙන්නේ නැහැ කිසිම channel එකක්. දැන් ඩයලොග් මේ POTV දෙක ගත්තත් යම් ප්‍රතිශතයක් තමයි ආවරණය වෙන්නේ. එතකොට යම් පිරිසක් හැලෙනවා මෙතනින්. මාර්ගගත අධ්‍යාපනය වගේම තමයි. ඒතර අපේ අරමුණ වෙන්න ඕනේ මේ සෑම දරුවෙක්ම විශේෂයෙන්ම දැන් නගරබද හෝ අර්ධ නාගරික හෝ යමක්කමක් තියෙන අය අඩුම ගාන සෙල්ෆෝන් එකක් අරන් දෙන්න පුළුවන්. ඒකෙන් හරි මේ මං කියන්නේ ඒක සාර්ථකයි කියලා. නමුත් ඒ කියන්නේ කොහොම හරි මේ තත්ත්වෙට මුහුණ දෙන්න ඕනේ. ඒ තත්ත්වෙට මුහුණ දෙන්න. ඒක නිසා මම කියන්නේ වෙන්නේ විකල්ප වැඩසටහන් වලට යන්න ඕනේ දැන් අර මම මුලින් කතාවේදී සඳහන් කළේ 1973 තෙල් මිල දෙගුණයක් වීමේ හේතුවෙන් එදා ආණ්ඩුව මුහුණ දුන්නු තරන තත්ත්වේ.
හැබැයි ඊට පස්සේ ඒකම තමයි දඩමීම කරගත්තේ 1977 ජයාජයවර්ධන මැතිතුමා 6න් 5ක බලයක් ලබා ගන්න. ඒ වගේම තමයි අපේ හම්බුනේ දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් 2010 වෙනකොට මතවාදයන් ආවේ එක්තරා යුද්ධයත් එක්ක ඇති වූ මතවාදයන් එක්ක ආවා. ඊට පස්සේ සහරාන් ප්‍රහාරයත් එක්ක සහ ඊට කලින් ඇතුළත් වෙච්ච පසුබිමත් එක්ක පසුගිය මැතිවරණයේ මතවාදයක් ආවා. ඒතර මේ මතවාදයත් එක්ක තමයි බහුතරය ගියේ. ඒක නිසා තමයි එවැනි ආකාරයට ආවේ. ඒ නිසා මම කියන්නේ ජනතාවත් සබුද්ධික වෙන්න ඕනේ. දැන් තෝරා ගැනීම කරද්දී දැන් මනාප තරඟදි බලන්නකෝ. තෝරා ගැනීම කරද්දී වැඩිම මුදලක් වියදම් කළා ජන මාධ්‍ය තුලින් විද්‍යුත් මාධ්‍ය තුලින් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පුළුවන් අය තමයි වැඩිම මනාප සංඛ්‍යාව ගන්න. හැබැයි ඒ වුණාට දැන් ඔබේ කතාවට අභියෝගයක් විදිහට කියන්නේ දැන් ලංකාවම එකතු වෙලා වගේ තමයි සරත් වීරසේකරව බලයට ගේන්නේ. ඒ කියන්නේ මිනිස්සු හිතුවා මේ අපේ රණවිරුවෙක් වීරයෙක් කියලා. එහෙම ප්‍රශ්නක් තියෙනවා දැන් අන්තිමට මිනිස්සුන්ට විශාල විද්‍යුත් මාධ්‍ය කැම්පේන් එකකුත් තිබුණා. අපි නැවත කතා කරමු. මට ඉඩක් දෙන්න දැන් මේ පුබුදු ජයගොඩ වෙවුල ඉන්නේ පුබුදුර තියෙනවා හදිසි අපොයින්ට්මන්ට් එකක්. අර බොහොම අමාරුවෙන් ඉන්නේ. මට අවස්ථාවක් දෙනවද ඔබ ඔහුට ඔහුගේ අවස්ථාව දීලා අපි මේ කැමති වෙලාවක පුබුදු යවමු. ඒ කියන්නේ බුදින අමාරුයි. දැන් ඔබටත් මම දන්නා විශේෂ වැඩ තියෙද්දි ආවේ වැඩසටහනට පුබුදු කාවින්දත් එහෙමයි. අපි කතා වුණා නිකන් මේ ගැටුමක් ඇති කරගෙන ගහගෙන දෙන්න යමුද කියලා එළියදී බේර ගන්න වගේ. අපි එහෙම කරන්නේ නැහනේ. දෙන්නටම යන්න ඕන නම් ඔබ කැමති නම් මේ පුබුදුගේ අවස්ථාව දෙන්නම්. අපි තව පොඩි වෙලාවක් ගමු. හරි. පුබුදු ඔබේ අවස්ථාව. මම සතුට මූණේ දෝරේ ගලනවා නෑ මම අර ඉස්සෙල්ලා මුලින් පැහැදිලි කරන්න හදපු එකේම දිගුවක් ඔබට කිව්වොත් ඒ කියන්නේ දැන් මෙතුමා කතා කරන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය ගැන ඒ වෙලාවේ ඡාප ඇහුවනේ ප්‍රශ්නයක් මේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා සම්බන්ධ ඒ අහද්දි දැන් මෙතුමා කිව්වෙත් මේ නෑ එයා වැඩ කරන එකේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන කියලා. දැන් අපි දිගටම කිව්වෙත් ඕක තමයි. කියන්නේ දැන් ඔන්න අපි හිතනවා එක්කෝ මේ අපේ රටේ ජනතාව ඡන්දේ දී හිතන විදිහ. අපි එක්කෝ හිතනවා මම කියන්නේ මෙතුමා කියපු එක නෙමෙයි. කියන්නේ අර සම්පූර්ණ මේ එන ප්‍රචාරක කටයුතු වලට රැවටිලා සල්ලි ගොඩාක් වියදම් කරලා පස්සේ ඡන්ද දෙන අය ගැන නෙමෙයි මම කියන්නේ. නිකන් පොදු වශයෙන් ජනාධිපති වෙන්න එකදී හිතන්නකෝ. ජනාධිපති වෙන්න එකදී ඇඩ්වර්ටයිස්මන්ට් බලලම නෙමෙයිනේ දෙන්නේ. ඔන්න ප්‍රතිපත්ති සංවාදයක් එනවා. ඒ එන වෙලාවල් වල මිනිස්සු හිතනවා එක්කෝ හිතනවා දැන් මේ මෙච්චර කාල හිටපු කෙනා කම්මැලි හොඳට මහන්සියලා වැඩ කරන කෙනෙක් ගෙනාවොත් මේක බෙර ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් හිතනවා මෙච්චර කාල හිටපු කට්ටිය උගත්තු නෙමෙයි උගතෙක් ගෙනාවොත් මේක මොකක් හරි බෙර ගන්න පුළුවන් වෙයි. නැත්නම් හිතනවා මෙච්චර කාල හිටියේ හොරු හොඳ අවංක මිනිහෙක් ගෙනාවොත් මේක බෙර ගන්න පුළුවන්. හැමදාම ඔහොම හිතන. කියන හමුදා නිලධාරියෙක් ගෙනාවොත් ඊට පස්සේ හිතනවා මේ කිසි පිළිවෙලක් නැහැ සෙන්ටර් කමාන්ඩ් එකක් නැහැ මැදගත මෙහෙයුමක් නැහැ. හොඳ ඒ කියන්නේ අර හාමුදුරුවෝ හිට්ලර් කෙනෙක් ඕන කියලා කියද්දි මං හිතන්නේ උන්වහන්සේගේ ඔළුවේ තිබුණේ හිට්ලර් ගැන අපිට තියෙන්නේ මේ නෙගටිව් චිත්‍රයක් තමයි. නමුත් මම හිතන්නේ උන්වහන්සේ කියන්න උත්සාහ කරන්න ඇත්තේ මම හිතන්නේ මේ යම් මැදගත මෙහෙයුමක්. මේ කවුරු හරි මේක හසුරවන්න ඕනේ වගේ එකක් වෙන්න නැතිනේ කියන්න ඇත්තේ. ඒ හසුරවනකොට ඉතින් මේ නිකන් හුරතල් කරන්න බෑ. හවුන්දර එහෙමද? එහෙම අර වෙන්න ඕනේ මං හිතන්නේ. එහෙමකද්ද? නමුත් දැන් අපි හිතන්නකෝ එතුමා එහෙම දැන් උන්වහන්සේ එහෙම හිතුවා කියන්නකෝ. නමුත් දැන් අපිට තේරෙනව නේද දැන් එහෙම හිතනවා නම් පහුගිය ජනාධිපති වෙන්නේදී අපි කල්පනා කරද්දී හරියනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මිනිස්සුන්ට හිතිච්ච විකල්පය. එයා තමයි හොඳ කියලා හිතුණානේ. ඒකට සාධාරණ හේතුත් තිබුණා. එතුමාගේ හමුදාවේ වැඩ කරපු ඒවා එතුමා සම්බන්ධ තිබුණු ප්‍රතිරූපයක් තිබුණානේ සමහර ඒවා. ආකාන්ත කිව්වේ රාජපක්ෂ පවුලේ දුර්වලම කෙනා කියලා. නමුත් මම කියන්නේ සාමාන්‍ය එහෙම කියනකොට ඇත්තටම මම අකුණක් කල්පනා කරා එහෙම කියලා. බොරු කියලා ඔබට එහෙම කියන්නේ කියලා. එහෙම කියන්නේ කියලා. සමහරක් විතර ගියා ඒක ඔප්පේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇවිල්ලා ඊටාම කෙටි කාලෙකින් යන අවුරුදු එකමාර ප්‍රශ්නයක් ආවනේ. ඒ ප්‍රශ්නේ අපි පාරිභෝගික ආරක්ෂක අධිකාරිය උදාහරණයක් ගමුකෝ. දැන් ජනාධිපතිතුමා හාල් මිල පාලනය කරන්න ගැසට් ගැහුවා. 2019 දෙසැම්බර් පටන් ගත්ත ගැසට් ගැහිල්ල එක දිගට ගැහුවා මම දැක්ක අර සමහරව අර විහිළු කරනවා මේ නිහාල් නෙල්සන් කැසට් ගහනවා වගේ තමයි ජනාධිපතිතුමා ගැසට් ගහන්නේ. ගැසට් ගැහුවා එක දිගට. ඒ ගහපු එක ගැසට් එකකවත් පාලන මිල ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට වඩා වැඩි මිලට හාල් වික්කා. ඒ හාල් විකුණන වෙලාවල් වල ජනාධිපතිතුමා මොකද කරේ? නියෝග නිකුත් කරා මේ වැඩිමිලට හාල් විකුණන වෙලෙන්දුන් අල්ලන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා ගම්වල ඉන්න පොඩි මේ සිල්ලර කඩගෙන මිනිස්සු අරන් ගිහිල්ලා නඩු පැවරුවා. ඊට පස්සේ තමයි මම කියන්නේ 2020 මැයි මාසේ. 2020 මැයි මාසේ මේ ප්‍රශ්නයේදී රටේ ආව ප්‍රශ්නයක්. මේක හරියන්නේ නැහැ මේ පොඩි සිල්ලර කඩකාරයෝ ගිහිල්ලා හිරේ දාන්න එපා. ඒ මිනිස්සුන්ගේ නෙමෙයි ප්‍රශ්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මම ඉන්න ප්‍රදේශයේ සිල්ලර කඩ 3ක් තියෙනවා ජාපා. 2020 හරියටම ඔය ලොක්ඩවුන් ඇවිල්ලා අප්‍රේල් මාසේ ඔක ඉවර වෙන වෙලාවේ සිල්ලර කඩ 3ේම ගහලා තිබුණ බෝඩ් අපේ වෙළඳසැලේ සහල් විකුණන්නේ නැත කියලා.
ඇහුවට පස්සේ මුදලාලි කෙනෙක් මට කිව්වා දැන් මහත්තයා අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට හාල් ගැසට් එකක් ගහලා තියෙන රුපියල් 90 ගණක් කියලා හාල් කිලෝ එක අපිට තොග මිල හම්බෙන්නේ රුපියල් 100ට. එතකොට අපිට හම්බෙන ලාභයක් තියාගන්න නැතුව හම්බෙන ගානට වික්කොත් එහෙම අපි හිරේ යනවා. ආණ්ඩුවේ සහන ආණ්ඩුව කියලා තියෙන උපරිම සිල්ලර මිලට නීතියට අනුව හාල් වික්කොත් එහෙම කඩේ බංකොලොත් වෙනවා. ඊට වඩා හොඳයි හාල් විකුණන්න නැතුව ඉන්නේ කියලා. ඔන්නෝම ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ වෙලාවේ දැන් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය සභාපතිතුමා ගියා මේ පොළොන්නරුවේ අරලිය හාල් මෝලට. ඒ යනකොට හොඳ වෙලාවට මාධ්‍යයක් ගිය නිසා අපි දැක්කා ඒ කියන්නේ දැන් මෙච්චර කාලෙ අපි හිතාගෙන හිටියානම් රජයෙන් ගැසට් එකක් ගැහුවට පස්සේ නීතියක් පැනවුවට පස්සේ ඒ නීතිය ක්‍රියාවේදවන්නේ නැත්තම් කවුරු හරි ගෝඨාභය මහත්තයා ගැන මිනිස්සු හිතාගෙන හිටියේ යත් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා. නමුත් දැන් මේකේ අඛණ්ඩව එක දිගට මේක කැඩුවනේ නීතිය. හරිද? කැඩුවට පස්සේ දැන් ඊට පස්සේ හිතනවනේ දැන් හරි එහෙනම් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය නිලධාරීන්ට කොන්දපන්න නැතුව ඇති මේ නීති ක්‍රියාව යොදවන්න කියලා. ඒකට හමුදාවේ මේ ජෙනරල් වරයෙක් දැම්මනේ. එතුමා ගියානේ. අන්තිමට මොකක්ද උනේ? අන්තිමට වෙච්ච දේ අපි ඔක්කොමලා දැක්කනේ. හාල් මෝල් කාර්යයා එතුමාට තර්ජනය කරන විදිය. පුළුවන් දෙයක් කරන්න කියලා නේ. ඔයත් එක්ක මට කතාවක් නැහැ ජනාධිපතිට එන්න කියන්නේ කිව්වා. එයාට හයිය එන්නේ කොහෙන්ද? හරිද? එයාට හයිය එන්නේ අති විශාල හාල් ඒකාධිකාරියක් හදන්න තියෙන නිසා. වීවල ඒකාධිකාරයක් තියෙනවා. ඒකට එයා ගාව තමයි වීතෝක තියෙන්නේ. මම කියන්නේ මේ ඔය ශාන්ති සනායක මහත්තයා නෙමෙයි මේ හිට්ලර් ගියත් උතන දන ගහන්න වෙනවා. මොකද රජයේ සතුව හාල් නැත්තම්. හරිද? සමස්ත VS යන්නේ. සමස්ත VS යන්නේ. ඔබතුමාගේ මම ඔය උතෙන්ටම කියලා පොඩි මැදිහත් වීමක් කරනවා මෙතන න්‍යායාත්මක ගැටුමක් නෙවෙයිද තියෙන්නේ. මොකද වහන්න දැන් නිදහස් වෙළඳ පොළත් එක්ක ගැලපෙන්නේ නැහැ නේ මිල පාලනය. මූලික ප්‍රශ්නේ තියෙන්නේ එතනනේ. දාන්ත මේ කියන්නේ මේ සමහරනේ පොඩි වාදම් කිරීමට. දැන් මට කියන්නේ පෙන්නන්න මේ න්‍යායාත්මක ගැටුමක් මෙතන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මේ මැදිහත් වීම මාකට් එකේ මැදිහත් වීම සාර්ථක වෙන්නේ නැහැ. ඒක තමයි. ඉතින් ඒක මේ ගුවයි කියලා එන්න මිල පාලනය දාන්න බෑ. මිල පාලනය වෙන්නේ නැති වුණාට පස්සේ දැන් හාල් කිලෝ එක රුපියල් 110 115 එහෙම යනවනේ දැන් 120 නාඩු කිලෝ එක. ඊට පස්සේ දැන් අනාවකේ කියලා තියෙනවනේ මේ රුපියල් 200කට විතර යන්නත් ඉඩ තියෙනවා මේ අවුරුදු ඉවර වෙද්දි කියලා. එතකොට දැන් පාරිභෝගිකයා පැත්තේ ප්‍රශ්න මොකද කරන්නේ? දැන් ඊයේ පෙරේදා රුහුණ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක් කළා දැන් පරිශ්‍රණයක්. ඒ පරිශ්‍රණය ඒගොල්ලෝ කියන්නේ 2020 මාර්තු ඉඳලා 2021 මාර්තු දක්වා ගෙවිච්ච අවුරුද්ද ඇතුලේ ලංකාවේ ජනගහනය 152ක ආදායම් ඉලක්කමක් ලෙස වැටුණා කියලා. ඒ කියන්නේ කලින් 30000ක් හම්බුණා නම් දැන් 20000ක් හම්බෙන්නේ. සංඛ්‍යාවක් ලෙස ආදායම් වැටුණා 152ක. 146කගේ ඉලක්කමක් ලෙස වැටුන්නේ මං හිතන්නේ ඔය අපේ ගෙවල් වල වගේ මේ රජයේ සේවකයෝ ඉන්න තැන්වල ඉලක්කම වැටෙන්නේ නැහැ නේ. ඉලක්කම වැටුප හම්බුණා. නමුත් බඩු මිල ඉහළ යාමත් එක්ක මේකේ ඇත්ත සැබෑගේ මූර්තාගේ පල්ලෙහාට වැටුණා. අඩු වුණා. 102යි ඉන්නේ වසංගත කාලය තුළ තමන්ගේ ආදායම ඉහළ නංව ගත්ත රුහුණ විශ්වවිද්‍යාල පර්යේෂණයට අනුව. එතකොට දැන් අපිට තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්තිය විදිහට මේ ඒකාධිකාරවලට ඕන විදිහකට හාල් මිල පාලනය කරන්න පුළුවන් ක්‍රමය පවත්වාගෙන යනවද තවදුරටත්? ඒ පවත්වාගෙන ගියාට පස්සේ අර 98ට මොකද වෙන්නේ මේ වසංගත කාලය තුල? හරිද? ආදායම් වැඩිච්ච 98ට මොකද? මේ මිනිස්සුන්ට අපි කන්න දෙන්න ඕනේ නැද්ද? හරිද? එතකොට මේ මිනිස්සුන්ට කන්න දෙන ගමන් නිදහස් වෙළඳ පොළ මූල ධර්මයේ කියලා මේ කියන එක අපි පවත්වාගෙන යනවද? නැත්නම් අපි ඒකට මොනවා හරි බැරියර්ස් දානවද? මෙන්න මෙහෙම සාකච්ඡාවක් ඕනේ. අපි මේ සිස්ටම් එක කියන්නේ එහෙම එකක් නේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕකට ගෝඨාභය මහත්තයා දාලා බේරමු නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා දාලා බේරමු කියලා කියන්නේ නැතුව ඊට වඩා මේකට අපිට වෙන විදිහක් නැද්ද කියන එක තමයි පළවෙනි එක. වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් නමුත් මට චුට්ටක් ඊළඟ කියන්න දෙන්න. ඒ කියන්නේ මේකේ කෝච්චිය යන්නේ වැරදි පාරෙන් නම් මේ සිද්ධි ඔක්කොම ගත්තම ජාපා නැව ගිනිගත් එක හරි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරි මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න තියෙනදී කාබනික පොහොර කතාවම හිතන්න මං කියන්නේ අපි විරුද්ධ නෑනේ කාබනික පොහොර වලට. අපි විරුද්ධ නෑ. හැබැයි දැන් මේ තියෙන සම්පූර්ණ මුළු කෘෂිකර්මාන්තයම සමාගම් වලින් මෙහෙවන තත්ත්වයක් ඇතුලේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආදේශ වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒකට ආයෙම දිහත් වෙලා තියෙන්නේ මහත් දැවැන්ත ප්‍රාග්ධනය. අද අපි ජූලි මාසේ 11 වෙනිදා. ජූලයි මාසේ 11 වෙනිදා සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ දැන්වීමක් දාලා තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටි එකකින්. කියන්නේ කාබනික කෘෂිකර්මය මැනේජ්මන්ට් උපාධියක් පටන් ගත්තා කියලා පිටුවක ඇද්දේ. එතකොට ඔන්න පෞද්ගලික විශ්වවිද්‍යාල සල්ලි හොයනවා කාබනික කෘෂිකර්මයට උපාධි පාඨමාලා පටන් අරගෙන. කාබනික පොහොර ආනයනකරුවෝ කියලා ජාවාරම්කාර හොර තක්කඩි රැළක් බහැලා ඉන්නවා. ඒගොල්ලෝ ඊටාම අර ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වලින් හදපු විෂ සහිත කාබනික පොහොර ගෙනලා ඒකෙන් සල්ලි හොයන්න යනවා. මේකේ ඔක්කොම ඒ කියන්නේ ජාවාරම්කාරයෝ ටික පැනලා
තමන්ගේ ප්‍රාග්ධන ක්‍රියාවලිය යනවා. එතකොට පූර ගෙන්නන එකත් මේ දේශීය කියලා එකක් නෑ. නෑ ඉතින් ඒකත් ආයේ බහුජාතික මම කියන්නේ ඒකයි. ඒකත් ආයේ බහුජාතික සමාගම නම් කරන්නේ මේ. සා දැන්ට ධම්මික පෙරේරා ගෙනාපු කුණු කන්ටේනර්ස් ටික තියෙන හොඳේ යවලත් නෑ ඒක. ඒවත් මොකද්ද මේ ප්‍රොසෙස් කරලා මේ පොහොර කරන කතන්දරත් කියවෙනවා. දැන් සුපර්මෑන්ලා ඇවිල්ලා ප්‍රශ්න විසඳනව වෙනුවට වඩා දේශපාලනය සම්බන්ධ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් හදාගන්න එක හොඳයි නේද කියලා තමයි මගේ යෝජනාව තියෙන්නේ මේ වගේ ෆෝරම් එකක. නලින්ද හොඳයි. ශාප දැන් ප්‍රශ්නේ නම් අපි කාටත් කතා කරන්න පුළුවන් ගොඩාක් සංඛ්‍යාලේඛන සහ අධ්‍යක්ෂකයන් වලින් අපි හැමෝම කතා කරා. නමුත් මම හිතනවා මේ අවුරුදු එකහමාර ඇතුළතදී අපි අත්දකින දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේශපාලනයේ රටක් ගොඩනැගීමේදී තියෙනවනේ මේ ලෝකෙ පිළිගත්ත සංකල්ප. ඇත්තටම මේ භාණ්ඩාගාරයට මේගොල්ලෝ ෂොට් එක දෙනවට වඩා මට තිබෙන ලොකුම කන්සර්න් එක තියෙන්නේ මේගොල්ලෝ මේ කරන සංකල්ප වලට කරන පහර දීම. උදාහරණයක් හැටියට අපි වගේ විශේෂයෙන් අපි වගේ දූපත් රාජ්‍යයක රටක් මේ ගොඩනැගීමේදී රට පිළිබඳව තියෙන හැඟීම හරි වැදගත්. ඒක කොයි රටේ තියෙන්න ඕන සහ අපි වගේ රටක අතිශය වැදගත්. ඒ නිසානේ තුෂාන්ලා වගේ අය මං කියන්නේ මෙවැනි නේද දසදහස් ගාණක් තමන්ගේ වෘත්තීන් අතහැරලා ලොකු පඩි අතහැරලා ආවයි වෙලාවේ. මේගොල්ලෝ මාකට් කරේ ඒකනේ. අද ඊටාම කුණු කොල්ලෙට විහිළුවක් බවට පත් කරලා තියෙන ඒවා. උදාහරණයක් කිව්වොත් මෙය එනකොට ආමුදුරු කිව්වා වගේම මේ පරිසරය සම්බන්ධයෙන් කියපු දේවල්. අද මොකද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමා මේ කොරෝනා තුන්වෙනි රැල්ල ආවේ නැත්තම් මේ වෙනකොට ගම සමග පිළිසඳර කියලා රට පුරා ගිහිලා යන්නේ කොහෙටද? හරියටම බැලුවොත් එහෙම මැප් එකක් ඇඳලා රක්ෂිත ළඟ තියෙන ගමට තමයි යන්නේ. ගිහිල්ලා වනජීවක නිලධාරීන්ට උපදෙස් දෙනවා ප්‍රසිද්ධියේ නීති කඩලා මේ කැලේ කපන්න ඉඩ දෙන්න කියලා. පළවෙනි වෙලාවේ ගිහිල්ලා කැලේ කපන්නේ ළඟ ඉන්න ගොවියා තමයි. හැබැයි අපේ රටේ ගොවිතැන හැමදාම පාඩු නිසා කන්‍යයක් දැක් වගා කරලා. මොකද ඒ වතුරක් නැහැ. ගොඩක් තැන් වල වාරි මාර්ග ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ගොවියා මේක සමාගමකට විකුණනවා. සහර ඒ ගම සමග පිළිසඳර යන්නේ දැනගන්න කියන්නේ වැඩසටහන බලන අයටත් MCC මැප් එක දිගේ යන්නේ. ඒ මැප් එක අන්තර්ජාලයේ තියෙනවා 2019 පාටලි චම්පික රණවක ජාතික භෞතික සැලැස්ම කියලා ගැසට් එකක් අවුට් කරගත්තා. ඒ ගැසට් එකෙත් මේ මැප් එක එහෙමම තියෙනවා. ඒ මැප් එක දිගේ තමයි අර කියන විදිහට කැලෑ එලි කර රජ ඉඩම් වලට අර ලෑන්ඩ් ටයිටල් එක දීලා එන පට්ට ගේම් එකක් යන්නේ. ඒකෝට දැන් විල්පත්තුව රැක ගැනීම කියන ඊටාම උතුම් සංකල්පය විකුණගෙන ඇවිල්ලා ප්‍රසිද්ධිය වනාන්තර කපනවා සහ ඒකට මතයකුත් හදනවා සංවර්ධනයට මුවා වෙලා කැලේ කැපුවට කමක් නැහැ කියලා. හරිද? ඊළඟට මේගොල්ලෝ එනකොට කිව්වා රටේ පුරාවස්තු ගැන. පුරා විද්‍යාත්මක ස්ථාන ගැන. දැන් බලන්න අර තිස්ස වැවේ හාමුදුරනේ ගිහිල්ලා දැන් ඒක සාමාන්‍ය මේ පුරා විද්‍යාඥයෝ කියන හැටියට අවුරුදු 1900ක් 2000ක් විතර පැරණි වැවක්. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂය පටන් ගන්නකොට ලම්බකර්ණ වංශයේ බලයට පත් වෙන කලින් ඉලනාග රජුරන් කාලේ තමයි කුඩා වැවක් හැටියට තිස්ස වැව හදලා තියෙන්නේ. තිස්ස වැව දුර තිස්ස වැව. ඒක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කිසි අනුදැනුමක් නැතුව ගිහිල්ලා ඒක හාරනවා. මොකද්ද කියන්නේ? මේක හාරලා පස් ටික ඒගොල්ලෝම අයින් කරන් යනවා අපිට වියදමක් නැහැ. මේවා මේ සල්ලි වලින් මයින්න පුළුවන් දේවල් නෙවෙයි. එතන මොන තරම් අපේ රටේ විශේෂයෙන් ওই මාගම නාගරික ශිෂ්ටාචාරය පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක කොතරම් වැල්ලා ඇද්ද? හරි? එතකොට මොකද දැන් වෙන්නේ? දැන් මේවා තමයි ඒ කාලේ උත්කර්ෂයෙන් නම් උපදේවා. අද අමුමේ උල්ලංඝනය කරනවා. එතකොට දැන් තවමත් මේ තමන්පත් කරගත්ත ආණ්ඩුවනේ කියලා කොටසකට කටවහගෙන ඉන්න සලසලා තියෙනවා. මේ වගේම තමයි දැන් රටක් ගොඩනැගීමේදී තව එකක් දැන් තිස්ස මහරාමේ වැවට බස්සලා තියෙන්නේ චීනෙන්. ඔව්. චීන සොල්දාදුවෝ. ඔවුන් යුනිෆෝම් පිටින් යන්නේ. එකක් යුනිෆෝම් එකේ ප්‍රශ්නේ. එතකොට කෙහෙලි රඹුක් කළා කියන ප්‍රශ්නයක් නෑ කියලා. දෙවෙනි එක තමයි. බරපතල ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් මේ තාක්ෂණය දන්න අය කියනවා ඒක නිකන් මේ රොන් මඩ අයින් කරන්න විතරක් පාවිච්චි කරන මැෂින් එකක් නෙවෙයි කියලා. හරිද? දැන් රොන් මඩ කියන ආම්දුරනේ අපිට ගත්තොත් එහෙම අපි ඇවිල්ලා අපේ වාරි තාක්ෂණය කාශ්මීර ඇතුළු රටවලටත් දීපු රටක්. අනිවාර්යයෙන්. හරිද? ඒකට අපිට මේ රොන් මඩ අයින් කරගන්න ශිෂ්ටාක්ෂණය හොයාගන්න එක ඇත්තට ප්‍රශ්නයක් නෙවෙයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව. ඊළඟට බලන්නකො දැන් රටක් ගොඩනැගීමේදී සෙලෙන්දිවා එක හරහා කොළඹ අපි හිතන්නකෝ තිස්සවැව පැත්තකින් තියන්නකෝ. කොළඹ නගරේ හිතන්නකෝ. කොළඹ නගරේ ගෆූර් බිල්ඩින් එක හරි යෝක් බිල්ඩින් එක හරි දැන් ওই විකුණන්න නියමිත කරලා තියෙන බිල්ඩින් ගත්තට පස්සේ ඒ ගොඩනැගිලිත් වසර 100ට වඩා පැරණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතින ගොඩනැගිලි. ඒවා කොළඹ නගරයේ ඓතිහාසික උරුමය. කොළඹ නගරය නගරය ලෙස ගොඩනැගිලි හදිච්ච පළවෙනි තැපල් කාර්යාල කොටුව. ඒවා පළවෙනිම ගොඩනැගිලි සහ මම හිතන්නේ ගෘහ නිර්මාණ ශිල්පය ඉංජිනේරු විද්‍යාව ගැන වගේ උනන්දු අය ඉතාම ආදරය කරන ගොඩනැගිලි ඒවා. ඒ වගේ ගෘහ නිර්මාණ ශිල්පය.
කියන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්නකුත් තියෙනවා තව. අපි දැන් මේ අපේ යටත් විජිත යුගයේ තියෙන පුරාවිද්‍යා ස්මාරක මොකක්ද ඉතුරු කරන්නේ නැහැ. අපි කියුබාව ගිහිල්ලා බැලුවොත් කියුබාවේ තවමත් ආරක්ෂා කරනවා ස්පාඤ්ඤ යටත් විජිත කාලේ හදපු දේවල් ආරක්ෂා කරනවා. හරිද? එහෙම තමයි රටක දැන් අපේ 1505ට කලින් ඉතිහාසය විතරක් නෙමෙයි ඉතිහාසය. ඊට අවුරුදු 450කට පස්සෙත් ඉතිහාසය ඇතුළේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕන. ඒක අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම. හරි? ඊළඟ එක තමයි රටක් ගොඩනැගීමේදී වැදගත් වෙනවා වෘත්තිකයන් දේශපාලනයට පිවිසෙන එක. දැන් මේකනේ පහුගිය කාලේදී හොඳටම අලෙවි කරේ. එතකොට දැන් බලන්න අවුරුද්දක් ගත වෙනකොට විශේෂඥ වෛද්‍යවරු කියලා ආපු අය, මහාචාරු කියලා ආපු අය, ආචාරු කියලා පාර්ලිමේන්තුවට ආපු අය අද විහිළුවක් වෙලා නැති. ඒගොල්ලෝ මොනවද වික්කේ? ඒගොල්ලෝ මේ රටේ ජනතාවගේට විකුණු දේ තමයි දේශපාලඥයන් රට හදන්න බෑ. වෘත්තිකයෝන් රට හදන්න කියලා ආවා. ඇවිල්ලා ඇත්තටම ගත්තොත් එහෙම දේශපාලනයේ අධ්‍යක්ීම් තිබෙන වෘත්තිකයන් වන මෙතුමාලා වගේ අයටත් සමහරට වඩා ලොකු තනතුරු දුන්නා. අද මොකද වෙලා තියෙන්නේ? අද පේනවා මං කියන්නේ තව ඉස්සරහට ගියාට පස්සේ ඇමතුමා නිකන් මහාචාර්ය කෙනෙක්, ආචාර්ය කෙනෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක්, ගණකාධිකාරීවරයෙක් දේශපාලනට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න බැරි තරමටම මේගොල්ලෝ පල්ලෙහාට දාලා තියෙනවා. ඒතර මේවා හොඳ සංකල්පනේ. ඉල්ලන්න බෑ කියන්නේ කැස්බෑව 170ක් කොට ගැහුවට පස්සේ මේ වියත්මගෙන් ආපු නාලක කොට හේවා රාජ්‍යමතුමා ගිහින් කිව්වනේ වාරකම් කාලේට සත්තු මැරලා ගොඩ ගහනවා කියලා. කැස්බෑව 176කුයි මෝරු 20කුයි ගොඩ ගැහුවට පස්සේ තල්මස්සු 4කුයි. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි පොඩි ප්‍රශ්නයක් අතර තියෙන ඔබ ඔහොම කිව්වට දැන් චන්න ජයසුමන වගේ කෙනෙක් මේ වෙනකොට විශාල වශයෙන් මේ ඖෂධ ජාවාරම් සමග ගනුදෙනු කරන බව පේනවා. දැන් අන්තර්ජාලයේ යනවා ප්‍රවෘත්තියක් ඒ වගේ මම ගන්නේ නිතරම දකින්න පුළුවන් ප්‍රවෘත්තියක් කෝටි 20ක ගයක් ලැබුණා කියලා ඖෂධ ජාවාරම් කරුවන්ගෙන් මේ පළවත්ත කිට්ටුව. එතකොට මේකයි ප්‍රශ්නේ. දැන් ඔබ කිව්වට පහළට වැටෙනව නෙමෙයි භයානක දේ තමයි ඊළඟ මැතිවරණවලදී ඔවුන් උඩට එන්න පුළුවන් තවත්. චාපා දැන් ඔය උදාහරණම ගත්තොත් මේ වගේ වසංගතයකදී ආණ්ඩුවට විශේෂඥ උපදෙස් ගන්න හොඳම දෙන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එක්කෙනෙක් මහාචාර්ය තිස්ස විතාරණ. එතුමගේ වෛරස වේදය සම්බන්ධ පශ්චාත්තුපාදියට මේ අවුරුදු 50ක් 1970 අරගෙන තියෙනවා. MRI එකේ ප්‍රධානියා ඕස්ට්‍රේලියාව විශ්වවිද්‍යාලවලින් එතුමගේ ප්‍රයෝජන තාම ගන්නවා. මේ වසූරිය සම්බන්ධයෙන් ලෝකෙම පිළිගත්ත විශේෂඥවරයෙක්. හැබැයි එතුමා කියනවා කොවිඩ් සම්බන්ධයෙන් එකම එක සාකච්ඡාවකට එන්න කිව්වේ ඒකෙත් ඉදිරිපත් කරපු දේ පැත්තකට දැම්මක් ගත්තේ නැහැ කිව්වා. අපේ මේ සුදර්ශන ප්‍රාන්ත පොල්ලේ එතුමියගේ සබ්ජෙක්ට් එකම කමිටි මෙඩිසින්. හරිද? එතකොට දැන් ඇත්තටම ආණ්ඩුවක් ප්‍රයෝජනට ගන්න ඕනේ. අපෙන් පැත්තක තියන්නකෝ. අපි විපක්ෂ මන්ත්‍රීවරු හරි කවුරු හරි කියලා. ආණ්ඩුව ඉන්න අය කියන්නේ. දැන් මෙතුමටලා තියෙන තේ වගේ වැඩක් තමයි. හරිද? අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ නිකන් අර වෙන පහුගිය මැතිවරණයේදී විශේෂයෙන්ම දේශප්‍රේමීත්වය, ජාතිකවාදය කියන එක ඊටාම සිල්ලරට අමුවට ලාභෙට විකුණලා ආපු කණ්ඩායමක් අද ඒව අමුවම විනාශ කරමින් ඉන්නවා. මේක උදාහරණයක් කරනවා දැන් සිල්ලරට විකුණලා මම කියන්නේ නැද්ද තොග පිටින් ව්‍යාපාරිකී බවට පත් ඒගොල්ලෝ ඇවිල්ලා එතකොට මේ දේශපාලනයේ අර මේ රිදම් එක අල්ලගෙන යන ගමන් ඉන්නේ. ඊළඟට බලන්නකො දැන් මේ ආයුර්වේදයට කරන වැඩි. ආයුර්වේදය දේශීය වෛද්‍ය ක්‍රම කියලා කියන්නේ අපි කාලයක් තිස්සේ මේ රටේ විකාශනය වෙච්ච දේවල්. හැබැයි ආණ්ඩුවේ මැදිහත් වෙලා කිසි වග විභාගයකින් තොරව අර ධම්මික වාසුන්නහගේ පැණිය ප්‍රොමෝට් කරනකොට ආයුර්වේද වෛද්‍යවරුන්ට කියන්න සිද්ධ වුණ ඇවිල්ලා ආයුර්වේද විනාශ කරන්න එපා කියලා. ඒතර එවැනි කිව්වට පස්සේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය සභාවේ කවුන්සිල් එකේ හිටපු 4 දෙනෙක් වස් කරා. ඒතර ආණ්ඩුව තෝරන්නේ පැණිය පිළිගන්න බෑ. අර වගේ නිකන් අර ප්‍රෝඩාකාරීව අපේ ආයුර්වේදය දේශීය වෛද්‍ය ක්‍රමයක් විනාශ කරන අයට දෙනවා chance එක. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසිද්ධියේ එක බොනකොට එතුමිය කියනකොට මේක ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. සිසිර ජයකුර රාජ්‍ය අමාත්‍යතුමා තනිකර ආයුර්වේද වෛද්‍යවරු අමතක කළා මේක පිටිපස්සේ යනකොට ඉතින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් කොයිද ඉතුරු වෙන්නේ. ඒ වගේමයි ව්‍යුහයේදී නාවින් ආයුර්වේද පර්යේෂණ ආයතනය ආයුර්වේද සහ දේශීය වෛද්‍ය කවුන්සිල් එක සභාව සූත්‍ර කමිටුව. ඔය තුනට තමයි රජයනේ රාජ්‍ය ව්‍යුහයන් ඒවා. ඒ සූත්‍ර කමිටුවට ඒක ඖෂධ නියාමන අධිකාරිය වගේ සූත්‍ර කමිටුව. ඒගොල්ලෝ තමයි ඖෂධ නිර්දේශ කරන්නේ. කවුන්සිල් එක තමයි ඒවට අදාළ ක්වොලිටි පිළිබඳ තීරණ ගන්න. පර්යේෂණ අලුත් ඖෂධ හොයා ගන්න ඕන. ඒක නාවින ආයුර්වේද පර්යේෂණ ආයතනය අනුමත කරන්න ඕන. ඉතින් මේ රාජ්‍ය ආයතන තුනම මේ විෂය දන්න මිනිස්සු ඔක්කොම පැත්තකින් තියලා දේශපාලඥයෝ කිව්වට පස්සේ අරක බොන්න මේක බොන්න කියලා එහෙනම් මොකටද අර ව්‍යුහයන් තියෙන්නේ? ඒක විසුරුවා. ආස් ගානෙන් ගියානේ. ඒ වගේ ඒ වැඩේම තමයි
මේ කාබනික වගාවට සිද්ධ කරමින් යන්නේ. දැන් මෙතන ඉන්න කාගෙන් අපි අහුවත් හාමුදුරනේ අපි කාබනික වගාවට ඉහළින්ම පක්ෂපාතී. හරිද? ඒ ගැන අපේ අය පරීක්ෂණත් කරනවා. නමුත් දැන් මේ මොකද්ද කරන්නේ? මේකෙන් සිද්ධ වෙන දේ තමයි කාබනික වගාව පිළිබඳව මේ රටේ ජනතාවගේ තියෙන අර සාධනීය හොඳ මතය විනාශ කළා දානවා. ඒ කියන්නේ හෙළ වෙදකමට ගැහුවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒකෝර මම කියන්නේ මේ ටිකම බැලුවට පස්සේ පරිසරය ගැන, පුරාවිද්‍යාව ගැන, මේ තිබෙන අපේ තිබෙන ඉඩම් පිළිබඳව ඊළඟට ඔය දේශීය වෛද්‍ය ක්‍රමය සහ මේ මම කියපු කාරණා ටික ගත්තට පස්සේ මේ විද්වතුන් දේශපාලනට මේ සියලු දේවල් ගත්තට පස්සේ මේගොල්ලෝ සංකල්ප හැටියට රටක් ගොඩනගන්න කවදා හරි පාවිච්චි කරන්න තියෙන දේවල් ටික අමුමම විනාශ කරලා දානවා. විනාශ කරනවා විතරක් නෙවෙයි. එතකොට දැන් මේක පිටිපස්සේ නිකම්ම සලකන්න බැරි මොකද දන්නවද? මේකේ ඔලු ටික බැලුවාම මේවා ගැට ගැහිලා තිබෙනවා ඇමරිකාවෙන් එවන කට්ටියත් එක්ක. හරිද? ඇමරිකාව වගේ රටකට අපේ මේ තියෙන හරපද්ධතීන් විනාශ කරන්න ඕමනා කරන්න කටයුතු ටික ඉතාම වේගෙන් මෙයා හරහා සිද්ධ වෙනවා. කියන්නේ ඒජන්ට්ස්ලා වගේ වැඩ කරනවා. ඒජන්ට්ස් හරි වැඩ කරනවා. හරි. කාවින්ද? ඇත්තටම මේ අපේ නලින්ද ජයතිස්ස මන්තුමා කියපු එකට යම්කිසි දිගුවක් එකතු කරන්න ඕනේ චාපා. ඇත්තටම දැන් මේ අපේ රටේ 50% විතර යැපෙන්නේ දීවර කර්මාන්තය සහ ගොවිතැනි. දැන් අද වෙන විට ගොවිතැන මේ විදිහට කඩාකප්පල් කරනකොට තේ කර්මාන්තය ඔබ දන්නවා අපි විශාල විනිමය මේ විදේශ විනිමයක් උපයන ශේෂ්ත්‍රයක්. ඒත් එක්කම පොල් කර්මාන්තය ගත්තත්, රබර් කර්මාන්තය ගත්තත්, ඒ වගේම වී ගොවිතැන ගත්තත්, ඒ වගේම අනිකුත් එළවලු ගොවිතැන් ගත්තත් මේ ශේෂ්ත්‍රයන් සියල්ලම අද කඩා වැටලා. අද නුවරඑළියේ ගොවියා අන්ත අසරණභාවයට පත් වෙලා. ඒතර එවැනි තත්වයක් තියෙනකොට අපි දකිනවා දැන් ඉන්දියාවේ ගත්තාම මෝඩි අගමැතිවරයා විශේෂයෙන්ම මේ එක්තරා ආයතනයකට පෞද්ගලික ආයතනයකට ඉඩම් සියලුම දේ රජයේ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න උත්සාහ ගත්තා. එතකොට මේ වගේ සැලැස්මක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව සැකයක් ගොඩනැගිලා තියෙනවා රටේ ජනතාව තුළ. ඒත් එක්කම දැන් ගත්තොත් මම නියෝජනය කරන මීගමුව මගේ ආසනේ අද වෙනකොට දීවරය අන්ත අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් කොරෝනා අර්බුදයත් එක්ක. දෙක මේ ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක. තුන විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච පාරිසරික හානිය. ඔබ මීගමුවට ආවොත් බලන්න පුළුවන් මීගමු කලපුවේ දැල් ගහලා වට කරලා මත්ස්‍ය හදනවා. මේ මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන් මැරුණා. එක පොදියට එක දවසට විනාශ වුණා. හරි. එතකොට කලපුවේ ඉන්න ඉස්සෝ කකුලෝ විශේෂයෙන් පිටරට අරිනවා. අපිට මේ GSP+ එකයි යුරෝපාවට දීවර කර්මාන්තයෙන් එන ඵලදාව අරින එකේ ලොකු ආදායමක් රටට ලැබෙනවා. බිලියන 28ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ඒත් එක්කම කරවල කර්මාන්තේ සමස්ත කර්මාන්තෙම කඩාන වැටලා. අද මාදල් කර්මාන්තේ මහ බෝට්ටු හිමියන් කුඩා බෝට්ටු හිමියන් මෙයාගේ කර්මාන්තේ කඩාන වැටලා. රජයෙන් කිසිම අනුග්‍රහයක් මෙයාට ලැබෙන්නේ නැහැ. දැන් මේ දීවරයන්ට සහන ලබා දෙනවා කිව්වට කවදා ලැබෙයිද කොහොම ලැබෙයිද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒතර මේ ශේෂ්ත්‍ර දෙකම කඩාන වැටෙනවා. ඒත් එක්කම අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයට විශේෂයෙන්ම අපේ රටේ ජාතීන් අතර දැඩි වෛරයක් ගොඩ නැගුවා පැවතිච්ච මැතිවරණවලදී 2019 2020 දෙකේ. ඒකෙදී භාවිතා කරපු එක තර්කයක් බවට පත් වුණේ විශේෂයෙන් මේ පාස්කු ඉරිදා එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය. දැන් මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වෙච්ච ඒ පවුල් අදටත් දැඩි වේදනාවකින් කලකිරීමකින් ජීවත් වෙනකොට එයාට සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා අපිට පේන්නේ නැහැ. කාටද නඩු දාලා තියෙන්නේ? කොහෙද මේවා වග විභාග වෙන්නේ? නීතිපතිවරයාම කියනකොට මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඉදිරිපත් කරපු සියලුම ලිපි ලේඛන නැවත වතාවක් පොලිසි දෙපාර්තමේන්තුවට අරනවා මේවා මේ निराකරණය කරලා නැහැ හරියට කියන කාරණෙත් එක්ක. ඒතකොට සමස්ත රටේ ජනතාව තුළ තිබුණු නීතිපතිවරයාත් මේ කතාව කියන්නේ කාවින්ද යන්න ලෑස්ති වෙලා. ඉතින් කවදාද කරන්න එපා. එක දිගටම ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියා. කවදාද ඡාප එයාට ලැබුණේ මේ අන්තිමට ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ඉස්සෙල්ලාම පළවෙනි දිගුව ලැබුණේ. ඊට පස්සේ තමයි ඉතුරු 22 ලැබුණේ. පාර්ලිමේන්තුවට තාම ඔබ දන්නව නේද කාවින්ද මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මුල් වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවේ එනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු එයා ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල්වරයා. ඒ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවේ සංගවා තබනවා. තාම නිලධාරීන් ඉන්නවා. දප්පුලද ඉවර මුකුත් කරුවේ නැහැ. මම මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. මම විශේෂයෙන්ම අලි සබ්රි ඇමතිවරයාගෙනුත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. ඉතින් මං කියන්නේ දැන් නීතිපතිවරයා වුණා. එතුමාගේ අඩුපාඩුවක් තිබුණා. රජය මේක හසුරවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මැදිහත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඒ දේ සිදු වෙනවා කියලා අපිට පේන්නේ නැහැ.
දෙයක් නේ මේ ගැන පරීක්ෂණ කරමින් හිටපු මාස 7-8ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනා මාරු කරා. මම දැන් කාර්යනතුත් ඒ ගැන කිව්වා. ඒකට කොහොමද පරීක්ෂණයක් ඉස්සරහට යන්නේ? ඒත් එක්කම දැන් මේකේ ඔබත් තේරීම් කාරක කමිටු හිටියා. ඒ නිසා අත්දැකීම් තියෙනවා ඒ සම්බන්ධයෙන්. දැන් ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරිපත් කළා. ඒකට අනුකමිටුවක් හැටියට කැබිනට් අනුකමිටුවක් පත් කළා. මේවල වාර්තා කෝ? හරි. ඉතින් එතකොට රටේ ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනගෙන. ඒ පැත්තෙන් එහෙම එනකොට මේ පැත්තෙන් අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එක පැත්තකින් භූම දානය කරන්න දෙන්නේ ආදාහනය කරනවා කියලා ඒ ආය කතිකාවතක් ඇති කළ මේක රටේ මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න බවට පත් කරගෙන ආය ජාතීන් අතර වෙන්වීමක් කරනවා. හරි. ඉතින් මේකෙන් අන්තිමට දිනන්නේ කවුද? හරි. අපි රටක් හැටියට ඉදිරියට යනවා නම් චාප සිංහල, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික මේ සියලුම ජාතීන් එකතු වෙලා රට ඉස්සරහට යන්න ඕනේ. හරි. මේ අය දේශපාලනය කරන්නේ මේ ආකාරයෙන් ගෝත්‍රවාදී විදිහට නම් අපේ ජනතාව වහල්භාවයට පත් කරමින් මේ රටට අනාගතයක් නැහැ. හැබැයි ඔබ පිළිගන්නවනේ දෙකනේ දෙමළ බෙදුම්වාදයක්, මුස්ලිම් අන්තවාදයක්, ත්‍රස්තවාදයකුත් ක්‍රියාත්මකයිනේ ඔබ. ඒක ඔබ පිළිගන්නවා ඒක. එතෙන්ට මේ රටේ මිනිස්සු තල්ලු කරනවනේ. මේගොල්ලෝ එක පැත්තකින් ජාතිවාදය පෝෂණය කරනවා කියන්නේ අනිත් පැත්තෙන් තව ජාතිවාදයක් ඇති වෙනවා. ඒක ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන එහෙම වෙනම කුමන්ත්‍රණකාරී තත්ත්වයක් කියව ගන්න නැද්ද ඔබ? ඒක එහෙම අනිවාර්යයෙන්ම සිදු වෙමින් පවතිනවා. ඒක තවත් කතිකාවතක්. නමුත් රජයක් බලයට එන්නේ මේවා පහ කරලා අරින්නනේ. මේවල පාලනය අතර ගන්න. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වුණා මේ වර්තමාන රජය බිහි වෙනකොට ඒ දේ සිදු වෙයි කියලා. ඒ දේ සිදු වෙන්නේ නැහැ. ඒකට මම කියන්නේ අපේ රට තවදුරටත් බෙදුම්වාදයට තල්ලු කරමින් යනවා. ඒත් එක්කම අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම දැන් මේ කොයිඩ් වසංකතයත් එක්ක ගත්තොත් මේක පාලනය කරන විදිය. අපේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා කිව්වා වගේ විශේෂයෙන්ම රජයේ ඇමතිවරු, මන්ත්‍රීවරු, කතානායකවරයා මේක ගෙනිච්ච තැන චාපා. හරි. එක පැත්තකින් කලගෙඩි අතෑරියා. එක පැත්තකින් කිව්වා පාර්ලිමේන්තුවේ මේකට මුහුණු ආවරණ අවශ්‍ය නැහැයි කියලා. අනිත් පැත්තෙන් කිව්වා වැක්සින් එකට වඩා මේ පැණිය හොඳයි කියලා. පැණි ಜಾති ගණනාවක් ගෙනාවා. ඒත් එක්ක මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරා. එන්නත ගේන්න ප්‍රමාද කළා. ගෙනාපු එන්නත ඉවක් බවක් නැතුව ගහගෙන ගියා. හරි. අදටත් ඉන්න ඇස්ට්‍රාසෙනෙකා එන්නත නැතුව ලක්ෂ 6ක්. මිනිස්සු අසරණ වෙලා. මම දන්නේ ගරු ඇමතුමාට දුරකථන ඇමතුම් එනවාද කියලා මට නම් ඔබ දෙවෙනි මාත්‍රාව. දෙවෙනි මාත්‍රාව නැතුව. ඒතකොට මට දුරකථන ඇමතුම් ගණනාවක් එන විශේෂයෙන් පූජ්‍ය පක්ෂෙනුත් එනවා. මේ පළවෙනි එන්නත ගහලා දෙන්න දෙක නැතුව. හරි. ඊට පස්සේ කිව්වා මේ ෆයිස් එක ගහනවා කියලා. 28000 ගෙනාවේ. ගෙනාපු එකනොත් මගදී ගහලා නතර කරා. දැක්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මිනිස්සු අසරණ වෙලා. හරි. ඒ අසරණ භාවය ගැන අපි බලමු. ඔබටත් වෙලාව තිබුණොත් තව පොඩි වෙලාවක් අපි ගම්මු. පුබුදු ගිය නිසා ඒ වෙලාවත් අපිට තියෙනවා. තුෂාන් ගුණවර්ධන ඔබට මොකද හිතෙන්නේ? දැන් මේ පළපුරුදු අත්දැකීම් බහුල දේශපාලනය පිළිබඳ යම් පරිචයක් තියෙන අය. ඔබ එන්නේ තාක්ෂණය විෂය කරගත්ත විදේශගතව දීර්ඝ කාලයක් ගත කරලා ආපහු ලංකාවට ඇවිල්ලා ඉතින් දැන් ඔබ තනතුරක් දරනවා. මේ තත්ත්වයන් තුළ ඔබට කොහොමද හිතෙන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්න රාජ්‍ය නිලධාරියෙක් හැටියට මොකද්ද ඔබ යෝජනා කරන්නේ? ඔබේ සාකච්ඡාවේදී කොටසක් ගන්න ඕනද? මම හිතන්නේ චාපා මේ හුඟක් ප්‍රශ්නේ වෙලා තියෙන දැන් මේ කියපු දේවල් අහගෙන හිටියාම මට පේන දෙයක් තමයි මේ කරන දේවල් වල කන්ටිනියුේෂන් එකක් නැහැ කියන එක. මේකේ එක අඛණ්ඩ බවක් අඛණ්ඩව මේක කරගෙන යන්නේ මේ සැලසුමක් නැහැ. එන ඇමතිවරයා හරි එන සභාපතිවරයා හරි ආපහු මුල ඉඳලා එයාට ආවේනික දෙයක් කරනවා මිසක් කිසිම සැලසුමක් නැහැ. ඊළඟ අවුරුදු 10ට මේ එක ප්‍රතිපත්තියක් නැති පාටක් පේනවා හැම රාජ්‍ය ආයතනයේම. ඉතින් ඒ එන ඇමතිවරයා හරි එන සභාපතිවරයාට ආවේනික වෙච්ච දේවල් කරන්න පටන් ගන්නවා ඇවිල්ලා. ඉතින් මම දකින්නේ මේ තාක්ෂණය තියෙනවා අද වෙන රටවල් වල ගත්තොත් එහෙම මේ රාජ්‍ය ආයතන ගත්තාම ගොඩක් ඉස්සරහින් වැඩ කරනවා දේශපාලන අධිකාරියට වැඩිය අපේ රාජ්‍ය ආයතනය බොහොම මන්දගාමී තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඔහුගේ ජනාධිපතිවරණයේදී මිනිස්සු තමන්ගේ බලය දුන්නේ ඔය වැඩේ කරන්න. හරියට හරි. නේද? ඒ කියන්නේ දේශපාලකයන් නොවන කෙනෙක් ජනාධිපති පුටුවේ වාඩි කිරීමේ ප්‍රධානම මිනිස්සුන්ගේ තිබුණු මතවාදය තමයි ආයතන හරියට ගැසට් කරලා ප්‍රතිපත්තියක් ඉස්සරහට යන්නේ. ඔව් මං හිතන්නේ අපි කලබල වුණා තාක්ෂණය ගැන කතා කරලා ඒ තාක්ෂණයට අවශ්‍ය පසුබිම හැදුවේ නැහැ.
ඒ හින්දා මේ රාජ්‍ය ආයතන වලට තාක්ෂණය දානවා කියන එක කතා කරලා ඒ තාක්ෂණය ඉස්සරහට ගෙනාව මිසක් මම දැක්කේ නෑ ඒකට අවශ්‍ය පසුබිම හදනවා. ඒ තාක්ෂණය මතින්ම යන්න ඉදිරියට යන්න කල්පනා කරනවා මිසක් මම දැක්කේ නෑ ඒ තාක්ෂණය ඇවිල්ලා එක කෑල්ලක් විතර ඒක ටූල් එකක් විතරයි. අපිට අවශ්‍ය නීති අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ඒ දැනුම ඒවා කිසි දෙයක් හදන්න නැතුව තාක්ෂණයක් ගැන කතා කරපු එකත් වැරදීමට හිතෙනවා. ඉතින් ඒ හින්දා මේකේ දැන් අසාර්ථක වෙන්න වේගන යන එක හේතුවක් තමයි මේ අවශ්‍ය වටපිටාව හදාගත්තේ නැති එක. ඒ තාක්ෂණයට අවශ්‍ය වටපිටාව. දැන් අපි දන්නවා ඊමේල් සාමාන්‍ය විද්‍යුත් පණිවිඩ යවන්න හැමෝටම ඒකට දැනුමක් නැහැ. හැබැයි ගෙනල්ලා දැම්මහම ඊමේල් පණිවිඩ යවන්න ඒවට අවශ්‍ය මැෂින් නැහැ. ඊට පස්සේ කම්පියුටර් නැහැ. ඉතින් මම දන්නවා දැන් පාරිභෝගික අධිකාරිය ගත්තත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ හැමෝටම සමහරුන්ට දැනුම නැහැ, සමහරුන්ට අවශ්‍ය ඒ කම්පියුටරේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙම තාක්ෂණය ගැනම කල්පනා කරලා ඉදිරියට යන්නත් බෑ. ඉතින් ඒ වගේ හැබැයි හැමෝගෙම නෙවෙයි අති බහුතරයේ හොරකම තමයි ඔළුවේ තියෙන්නේ. එහෙමයක් නේද? ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් ඇහුවොත් මේ දැන් මේ රටේ වරින් වර දැන් බහණ්ඩ ගෙන්වීමේදී සෙස් බදු ඒ වගේ ඒවා ගහනවා, ඉවත් කරනවා, අඩු කරනවා. දැන් උදාහරණයක් වශයෙන් පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ වෙනකොට සීනි ආනයනයේදී රුපියල් 50ක් වෙලා තිබිච්ච බද්ද 725ක් දක්වා අඩු කළා. ඒ කියන්නේ රුපියල් 49.75කින් අඩු කළා. ඒතර මේ අඩු කිරීමේ ගැසට්පත් නිවේදනය නිකුත් කරන්න හේතු වුණේ පාරිභෝගික ජනතාවට මේ 49.75 සහනය යන්න. ඒ කියන්නේ සීනි මිල ඉහළාමේ ප්‍රවණතාවයක් තිබ්බා. රුපියල් 85න් උඩට ඒක පාලනය කිරීම සඳහා කරපු දේ සීනි ආනයනය කරන ඉඩ දුන්නා රුපියල් 49.75ක් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරගෙන. රජයට ලැබිය යුතු ආදායම අහිමි කරගත්තේ ඒ සහනය පාරිභෝගිකයන්ට යා යුතුයි කියන මතය ඉඳගෙන. හැබැයි ඒක උනේ නෑ. ඒක උනේ නෑ මොකද ඒ වෙලාවේ රුපියල් 85ට සතුසෙන් සීනි යම් ප්‍රමාණයක් දුන්නා. හැබැයි ඒ සීනි සතුස මිලදී අරගෙන තින්නේ ඊට වඩා වැඩි ගාණක්. ඒතර ඒකේ පාඩුව සතුසට. ඒක මම හිතන්නේ බිලියන 2ක් විතර වෙනවා. බිලියන. ඉතින් අනිත් පැත්තෙන් දැන් මේ වෙනකොට සීනි ටොන් 6 ලක්ෂයක් විතර ගෙනල්ලා තියෙනවා. ඔය බදු සහනේ යටතේ. දැන් යම් කිසි විදිහකින් ආයි බද්ද පැනෙවොත් එහෙම ආනයන කරපුවාට නිකම් මතට අර ලාභය එනවා. අනිත් පැත්තෙන් දැන් සීනි මිල ආපහුව දැන් ආනයන කරන බලපත්‍ර නිකුත් කරන එක දැන් අත්හිටවල තියෙනනේ ආපහුව. අත්හිටවල තියෙන මොකද රටේ ඇති වෙන සීනි තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ සීනි පරිභෝජනය මාසෙකට රොන් 45000යි 50000යි. දැන් ලක්ෂ 6ක් සීනි ටොන් තියෙනවා කියලා කියන්නේ අවුරුද්දකට ඇති වෙන සීනි තියෙනවා. දැන් වෙලා තින්නේ එතකොට මං අහන්නේ පාරිභෝගික අධිකාරියට බැරි වුණාද අර රජයේ විසින් ජනතාවට යන්න දෙන්න සහනය දෙන වෙලාවේදී ඒක කළමනාකරණය කරගන්න මිල පාලනය කළා. හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතුව මං හිතන්නේ මම දකින විදිහට පාරිභෝගික අධිකාරිය කරන්න පුළුවන් අර රටට මේ සීනි ගෙන්නනකොට ඒකට මේ රේගුව ඉන්නවා එතන. මේ කිසිම මේ ආයතන අතර කිසිම මේ සම්බන්ධීකරණයක් නැත. ඒක මම දැක්ක ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කිසිම රාජ්‍ය ආයතනයක් අතර කිසිම සම්බන්ධයක් නැහැ. රේගුව දන්නේ පාරිභෝගික අධිකාරිය මොකද කියන්නේ? පාරිභෝගික අධිකාරිය දන්නේ රේගුවේ ගෙනාවද සාමාන්‍ය කතා බහ ඇරෙන්නේ ක්‍රමවේද නැහැ. මේ රාජ්‍ය ආයතන අතර ක්‍රමවේද හදලා නැහැ. ඉතින් අර මම දැක්ක තව එකක් තියෙන මේ රටට ගෙන්නන්න පුළුවන් ඕනම දෙයක් එක්ස්පයරි ඩේට් එක මාස 3ක් ඇතුළත. ඉතින් මෙහෙට එක්ස්පයර් වෙච්ච බඩු එන එක නවත්තන්න පොඩි දෙයක් කරන් තියෙන රේගුවේ කස්ටම්ස් එක වෙනස් කරන එක විතරයි තියෙන්නේ. ඒක අවුරුද්දකට එහාට දාන. ඉතින් ඒක කරන්නේ නැතුව රටට ආවට පස්සේ පාරිභෝගික අධිකාරිය ධම්මලා මේවා රේඩ් කරන්න බලාපොරොත්තු වෙන නිකන් අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ රට ඇතුළට ගේන්න ඇරලා ඊට පස්සේ අපි වෙනම බලෑනියක් දාලා අරවා අල්ලනවා. ඔය දැන් හාල් ප්‍රශ්නෙත් ඒ වගේනේ. නවත්තන්න ඕන තැනදී නවත්තන්න නැතුව වැඩේ වුණාට පස්සේ අපි නවත්තන්න ක්‍රමවේද හදනවා. ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දැන් හාල් වලත් ඒකනේ අපි දැක්කේ. හාල් වලට ගැසට් එක ගැහුවාම ඊට පස්සේ වී වලටත් ගහන්න ඕන. මේ
එක තැනකින් මැදිහත් වෙලා මේ ෆ්‍රී මාකට් එක තැනකින් මැදිහත් වෙලා අපිට මේ ප්‍රයිස් කන්ට්‍රෝල් කරන්න බෑ. ඊට පස්සේ වෙන්නේ දැන් කණ එකත් අඩු කරන්න වෙනවා. ඊට පස්සේ එතනටත් ගැසට් එකක් ගන්න වෙන තත්ත්වයට යන්න වෙනවා ඉදිරියට. ඉතින් මම නම් දකින්නේ මේ අර ඉස්සෙල්ලත් කතා වුණේ ඔබතුමා කිව්වෙත් මේ සුසිල් ඇමතුමා කිව්වා වගේ මේ එක තැනකින් අල්ලලා මේක නවත්ත ගන්න බැරි තත්ත්වයක් ඉන්නේ. මේ සාමාන්‍ය නිදහස් වෙළඳපොළ ආර්ථිකයත් එක්ක මිල පාලනය මිල කාලනයක් කරන්න බෑ. මොකද කියන්නේ ඔබතුමා මූලික ප්‍රශ්නේ තියෙන්නේ එතන. අපි එහෙම කියලා අන්තිමට මේ තීන අය කනව නැති අයට කන්න නෑ වගේ තැනක් නිර්මාණය වුණොත් ඒක තමයි. මිනිසුන්ට ඇඟිල්ලක් දික් කරන්න කිසිම සාධාරණ හේතුවක් නැත්තේ ජනතාවගේ මොනවද ඉල්ලුවේ? දෙන්න පුළුවන් බලය උපරිමයේ දීලා තියෙනවානේ. විධායකයේ බලය නම් ඒ විදිහට. 20 වෙනි සංශෝධනය හරහා ඒ බලය තව විදිහකට. පාර්ලිමේන්තුවේ 3න් 2 දීලා තියෙනවා ඒ ආකාරයට. එතකොට දැන් කාටද මේක ඇඟිල්ල දික් කරන්නේ? පාය සභා ටිකක් තියෙනවා. ඔක්කොම තියෙනවා. මොනවාර නීති හදන්න, නීති ක්‍රියාත්මක කරන්න නේද? ව්‍යවස්ථාදායක සහ විධායක සමස්ත බලය දීලා තියෙද්දී වැඩේ නොකරනකොට ආයි කියන්න කෙනෙක් නැහැ. මේ සිස්ටම් එක හදාගන්න දැන් රොබෝටිස්මා කිව්වා වගේ මෙහෙම දැන් මෙතන තියෙන්නේ පුල් වශයෙන් ගත්තොත් එහෙම අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය සහ හදන්න හදන දේශපාලන මතවාදයේ පරපතල පරස්පරකමක් තියෙනවා. ඒ දේශපාලන මතවාදයේ ඡන්ද ගන්න හොඳයි. හැබැයි රට ගෙනියන්න බෑ. ඒ කියන්නේ මේ අර්බුදය ඇවිල්ලා තියෙනවා. සහ ඔක්කොම මැද්දේ හිතා ගන්න බැරි දූෂණ වංච අක්‍රමිකතාවලට ඔලුව ගිහිල්ලා. ඒ කියන්නේ කොච්චර එකතු කරත් මදි. පට්ට හොරු අපි. ස්වාමින් වහන්සේ දැන් අපි අන්තිම වටේටත් ඇවිල්ලා. අපි වෙලාවිය අවුලකුත් තියෙනවා. විනාඩි 3ක් වගේ කාලයක් අරගෙන අපි එකිනෙකා මේ සංවාදයේ සංක්ෂිප්තයක් නැත්නම් තමන්ගේ ඊළඟ සංවාදයේ ප්‍රවේශය මම යෝජනා කරන අපි යලිත් අනිවාර්යෙන් මුණ ගැහෙනවා. ඊළඟ සංවාදයේ ප්‍රවේශයක් හැටියට ඔබ වහන්සේ මොකද්ද කියන්නේ මේ වැඩසටහන බලන අයට? නෑ දැන් අපි මේ සාකච්ඡාවත් එක්ක මම පොඩ්ඩක් හිතුව දේ තමයි කාවින්ද මහත්මයාත් කරුණ දැක්කුවා. අපි දැන් සාම්ප්‍රදායිකව මෙහෙම ඇවිල්ලා මේ පවතින ආණ්ඩුවේ වැරදි අඩුපාඩුකම් කතා කරනවා. ඒක අපි දැන් පුරුදු වෙලා අපි මේ රූපවාහිනී වැඩසටහන් ටිකත් එහෙමයි තියෙන එකට ගහනවා අපේ එක හොඳයි කියන එක. දැන් අපි හදලා තියෙන විකල්පය මොකද්ද? දැන් අපි කියන්නේ මං කියන්නේ මිනිස්සු ඒ වෙලාවේ ගන්න තියෙන ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය ගන්නවා වගේ එකක් තමයි අපිට පේන්නේ. ඒ වෙලේ හදලා තියෙන දේශපාලනික වාතාවරණයත් එක්ක. නමුත් ඇත්ත ව්‍යාපාරික අවශ්‍යතාවය මහ පොළොවේ ඉතාමත් හොඳින් තියෙනවා. ඒකට ඒක සම්බන්ධව අපි කතා කරන්න ඕන දැන් ගොවිතැන ගත්තා නම් ගොවිතැන සම්බන්ධව අපේ අදහස මොකද්ද? දැන් ආණ්ඩුවේ ගොවිතැන සම්බන්ධව අදහස එකක් කියනවා පෝර නිකන් දෙනවා කියලා බලයටපත් වුනහම සම්පූර්ණ කාබනික ගොවිතැනක් කරන්න හදනවා. ඒක කිසි වැඩසටහනක් නැතුව ඉතාමත්ම අවාසනාවන්ත විදිහට ඒක බිඳ වැටෙනවා. ඒතර මේ තියෙන පරස්පර ප්‍රතිපත්ති නැති දේශපාලනික වටපිටාවක් හේතු කොටගෙන තමයි මේ අර්බුදයට අපි දිගින් දිගටම පැමිණලා තියෙන්නේ. එතකොට අපි දැන් දිගටම කතා කරන දැන් මේ දවස්වල වඩා වැදගත්ම ජාප් මහත්තයා සමාජය තුළ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ දැන් අර්බුද ආර්ථික අර්බුද කෑම මේ පිටිපස්ස ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් හම්බුනහම ඊළඟට මොකද්ද කරන්න කියලා මිනිස්සු අපෙන් අහනවා. දැන් හැමෝම එකතු වෙලා අර හේ කංකොන් පොඩි කං අතරේ 3-4 දෙනා එකතු වෙලා කතා කරනවා කවුද එකතු කරගන්නේ කවුද ව්‍යාපාරයක් හදන්නේ කොහොමද දැන් ඒක මැතිවරණයකුත් ළඟ එන නිසා මැතිවරණයක් තව අවුරුදු දෙකමාරක දෙකකදී අපිට මුණ දෙන්න තිබෙනවා ඊළඟට අපි මොකද ව්‍යාපාරය. ඒ ව්‍යාපාරිකය අපි පුද්ගලවාදීව ගොඩනගන්න නැතුව ඇත්ත මේ සමාජයේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් ව්‍යාපාරයක් එක්ක එකතු වීම ඉතාමත් අවශ්‍යයි. එහෙම නොවන දැන් මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙන්නලා කිව්වනම් මේක අපි මිලිටරි පාලන ක්‍රමයකට යනවා අපි මෙහෙමයි තුවක්කුව බෙල්ලට දීලා තියලා හරි මේ වැඩේ කරගන්නව කියලා හරි එහෙම හරි ගිහිල්ලා මේ රට හදන්න ඕනේ. එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහනේදී මම වඩා වැදගත්ම තීව්‍ර කරන ප්‍රශ්නේ තමයි මේ පාලන ගෙනාපු 70 ගණන් නිදහසෙන් පස්සේ දිගින් දිගටම ආපු මේ පාලන ක්‍රම දෙකම වැරදි අසමත් වෙලා තියෙනවා. මේ පුද්ගලොන්ට මේක කරන්න බෑ. පාර්ලිමේන්තුවේ අපි ලොකු වෙනසක් දකින්න හැදුවට එහෙම එකක් පේන්නෙත් නැහැ. එහෙම මේ අපි බලාපොරොත්තු වෙන විසංවාදී දේශපාලනයක් ගොඩනගන්නේ නැහැ. එහෙමනම් ඒක මහ පොළොවේ දේශපාලන ව්‍යාපාරයක් මහ පොළොවේ දේශපාලනික සාකච්ඡාවක් මත ගොඩනගෙන උනේ ව්‍යාපාරේ. ඒක කොහොමද අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ? අපේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනගන්නේ? අපේ රටේ මේ තියෙන දැවෙන ආර්ථික ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ? ඒ උත්තරේට සැබෑ ප්‍රශ්නය අඳුනාගෙන ඒ සැබෑ ප්‍රශ්නය තේරුම් අරන් ඒකට අදාළ කරන උත්තරයක් අපි සකස් කරගත යුතුයි. ඒක ජාප මහත්මයා අර මහින්ද චින්තනයේ හරි සෞභාග්‍ය දැක්ම වගේ හරි උඩින් කතා කරන එකක් නෙවෙයි. ඇත්තටම මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් එකක් වෙයි යුතුයි. එහෙම නැත්නම් අර මොකද්ද හිසේ රදයට කොට්ටේ මාරු කරන වගේ ක්‍රමවේදයක් තමයි දිගටම ආවේ. අපි ඒක දකිනවා
මේ පක්ෂ දෙක තුන ඇතුලේ ඒක හරි පුළුල් ව්‍යාපෘතිය සාකච්ඡා කරලා නැහැ. දැන් උදාහරණයක් මම සරල උදාහරණයක් කියන පුළුල් කතා කරන්න නැහැ කියන එක. මම ඕනම කෙනෙක් එක්ක තර්ක විතර්කයක් කරන්න ලෑස්ති ඕනම විවාදයකට ඇවිල්ලා මේ කුෂිකර්මාන්තය කාබනික ගොවිතැන ඇතුලේ කරන්න පුළුවන්. ඒක අද ඉඳලා කරන්න පුළුවන්. මේ ඩිසිෂන් එකේ වැරද්දක් නෙවෙයි. හැබැයි ඒකට කරන්න කැබිනට් ඇමතිවරු සූදානම් නැහැ. කුෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් නැහැ. කුෂිකර්ම අමාත්‍යාංශ සූදානම් නැහැ. පහළ පෙළේ කුපනිසල සූදානම් නැහැ. ගොවියෝ සූදානම් නැහැ. ඒකයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. සලස්මක් නැහැ. ජනපත්තුම කර මම අක්කර 15000ක් වලවේ කරනවා. මම පෙරේදත් හිටියේ මම ඔබතුමා කතා කරනකොටත් හිටියේ වලවේ ගොවිතැනේ. ඉඳලා මම ආයම කිව්වා ඊයේ ආවිලා මම මේක ලැහැත්තලා කරනවා. දැන් ඒ කරන ගොවින්ට ප්‍රශ්නයක් නැහැ. ඔක හඳුනා ගන්න ඕනේ තමයි කාබනික ගොවිතැන කියන එක වරද්දගෙන තියෙනවා. කාබනික 60 ගණන් වල බිඳ වැටෙනවා. කාබනික ගොවිතැන කරන්න පුළුවන් මේ ගෙවතුව ගාවල් වගේ ඒවා. ඒකෙන් පස්සේ තමයි රසායනික ගොවිතැන ඉන්නේ. රසායනික ගොවිතැන ආයි බිඳ වැටෙනවා 2000 ගණන් වල 99 ගණන් වල පස්සේ බිඳ වැටෙනවා. ඊට පස්සේනේ ජෛව පෝර. පාරිසරික ගොවිතැන ජෛව පෝර හදන එක. දැන් අපි ලික්විඩ් එක හදලා තියෙද? අපි ලික්විඩ් එක හදනවා. කැට පෝර එක හදලාද? බණ්ඩි ගොඩට හදලා තියෙද? ඊළඟට අපි මේ කුමි මේ වල්නාශකේ හදලා තියෙද? කුමි උදුරට හදලා තියෙද? දැන් එහෙම එකක් නැහැ. කැට පෝරක් ඇදුනේ නැහැ. අර ගිහිල්ලා කුණු එකතු වෙච්ච පෝර ටිකක් ගිහිල්ලා ගොයම ගහනවා. ඒක ගැහුවට මේ ගොයම පැලවෙන්නේ නැහැ, කහ වෙනවා. ඒක උත්තරයක් නෙවෙයි. මොකද මේකේ සම්පූර්ණම මේ සුද්‍ර ජීවීන් මැරලා තියෙන අඩි 6ක් 7ක් ඇතුළේ. ගිහිල්ලා මේ මං අර වීඩියෝ එකත් කරා මේ මෙහෙම ගත්තාම වැලි තියෙන අඩි 5ක් 6ක්. කුඹුරේ පස්සේ ඉවරයි. පස්සේ ස්තර එකක්වත් නැහැ. ඔක්කොම මැරලා ගිහිල්ලා. එතකොට අපේට අපෝර කියලා කියන්නේ මේ නයිට්‍රජන්, ෆොස්ෆේට් සහ ෆොස්ෆරස්. මේක පොළවේ තියෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ සුද්‍ර ජීවීන්. ඒ සුද්‍ර ජීවීන් ක්‍රියාවලිය කරන්න මහ පොළොව සූදානම් වෙනවා. ඇමරිකාවේ කරනවා. දැන් මේ ළඟදී ගහව පනත දැවැන්ත පනතක් ගැහුවනේ. එයාලා ඒක ඉඩ දුන්නේ නැහැ නේද මේ වැඩේ කරන්න. 40ක් කාබනික. කාබනික පොහොර. ඉතින් අපට කරන්න පුළුවන් අපි වැන්න. නිවර්තනීය වනාන්තර තියෙන රටක් ඍජුව මේ තුසියට පද්දාවද හිරු එළිය වෙන්න. මේක ගත්ත ක්‍රියාමාර්ගය ඩිසිෂන් එක ප්‍රශ්නයක් නැහැ. වැඩකට හරන්නේ නැත. වැඩකට. ඒම තමයි හැම එකම. මේ COVID-19 මර්ධනය සම්බන්ධව ගන්නකො. මම දැක්ක පහුගිය බසිල් රාජපක්ෂ මහත්තයා එනකොට උත්සව පවත්වනකොට ප්‍රශ්නයක් නැහැ. අත්තරඟට ගන්නේ නැහැ. හැබැයි මුතුරාජේ අර මේක ගොඩ කළා බලාගාරයක් හදන අල්ලන් ගිහලා අත්තරඟට දානවා. අර පරිසර විද්‍යාහිංසකය. ඒක JVP කියලා මං අඩු ගහන්න හරි අරක මේක ඒක නෙමෙයි ඇත්ත. පව්. මේ රටේ මිනිස්සු පව් ඇත්තටම එකක් ගත්තාම පව් මේ මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ විදිහට බැට ගන්න එපා. ඒ ඡන්දෙ දීලම අර කොඩි උස්සගෙන ආපුම මිනිස්සුන්ට ආයි කියලා හිරේ දානවා කියන කිල්ල. මොකද මේ රටේ තත්ත්වය. ඒ නිසා එක අතකින් නීතිය. නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේද දෙකක්. ඉතින් මේ ක්‍රමවේද දෙක දිහා බලුවම දැන් ඔර පොලිතින් සම්බන්ධව දැන් මම කොහොම නීතිය ක්‍රියාත්මක කරන පොලිතින් සම්බන්ධව නීතියක් කරන පරිසර පනතෙන් පොලිතින් සම්බන්ධව තියෙන නීතියක් තියෙනවා. මධ්‍ය ප්‍රතිකාරයට යටත් කළා. ආයේ 2016 ගහනවා. 2016 ගහනවා. ආයි 2017 ගහනවා. ආයි 30 පෙරේද ඔන්න මේ මයිතවරනවත් ආයි දාරකට මේ ගැසට. දැන් එකම එක ගහනවා. හැබැයි වෙළඳ පොලේ ප්‍රමිතියක් නැහැ. පොලිතින් තියෙනවා. ඒ කියන්නේ පොලිතින් සම්බන්ධ වශයෙන් මම කියන්නේ ඒක නීතියක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොහොම ඒ මුදලට යට වෙලා තියෙන. මේක පොදුවේ කතා කරන්න පුළුවන්. පොලිසිය ගත්තාම මේ විදියට එහෙමයි. දැන් මලගයක් තිබුණා මම දන්න සාමින් වහන්සේ නමකගේ මේ මටත් එන්නේ කොහොම නම් ගියේ. ඒකේ ලොකු මල් වඩන් දාගෙන මම විශාල රත පෙළ පාරේ මේ VIP උතන බොරල්ලේ මල් ශාලාව ඉඳලා ගියා. ඒ ප්‍රශ්නයක් නැහැ. මම ඒකට ප්‍රශ්නයක් නැහැ. පරිසර ප්‍රශ්න නෙවෙයි එළියට බැස්සොත් අල්ලලා දානවා අපි. ඉතින් අපට ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙනවා. එළියට එන්න බෑ. මොකද අපි වගේ හිර ගෙවල් වල තමයි නවතින්නේ. ඉතින් ඒ නිසා එක පැත්තකින් ගත්තාම මේ ක්‍රමයම අසමත්. මේ ක්‍රමය අසමත් ක්‍රමය ඇතුලේ පාලකයෝ අවසාන වශයෙන් ගන්නේ මර්ධනය. ඒ මර්ධනය දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මාධ්‍ය ආයතන මර්ධනය කරනවා. අපිට මේකත් බ්ලොක් කළා දැයි දන්නේ මාධ්‍ය ආයතන මර්ධනය කරනවා. දැන් අපි CID කාරෝ පිටිපස්සෙන් එනවා ඉන්න තමයි. දැන් මම පෙරේදත් අර ඩිපෙන්ඩර් පස්සෙන් ආව මං ගිහලා පැමිණිලි කරා. ඉතින් දිගින් දිගටම කරදර කරනවා. මේවා අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඉතා අවාසනාවන්ත මනුස්ස ලොකු සටන් වල ප්‍රතිඵල ගිහලා මිනිස්සු මැරිලා, නිලධාරීන් මැරිලා, පොලිස් නිලධාරීන් මැරිලා සටනකින් නවතින්න නැතුව රටේ මිනිස්සුගේ චින්තනය රට තේරුම් අරගෙන වැඩ කරන්න කියලා මේ සබුද්ධික පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. වෙන ලොකු දේවල් ඕනේ අර සමහර කාම්දුරු කියන වගේ තිබුණ තැන රට තිබ්බොත් ඇති. ඔබ වහන්සේගේ ප්‍රවේශය ගෞරවනීයයි. අපි එකතු වෙලා බලමු කොහොමද මේ සංවාදය තවදුරටත් ගොඩනගන්න කියලා. සංවාදය කියන්නේ වැදගත් වීමක්. දැන් ඔබෙන් අහන ප්‍රශ්නය දැන් අර ස්වාමින් වහන්සේ කතාව හරි. හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද
අපි තාම පුංචියට හිතන්නේ කියලා. උදාහරණයක් විදිහට මේ වෙනකොට අපි අර ජියෝපොලිටිකල් නැත්තම් බහු දේශපාලනික උගුලකට අහු වෙලා තියෙන්නේ. දැන් චයිනා වන් බෙල්ට් වන් රෝඩ්, ඉන්ඩෝ පැසිෆික් රටවල් තුනක්, චීන, ඉන්දියාව, ඇමරිකාව පාර්ලිමේන්තුවේ ඇතුළේවත් ඒ ගැන කතා කරන අපිට ඇහෙන්නේ නැහැ. ඒක කතා කරන්න පුළුවන් දැනුමක් තියෙන ඉන්නවාද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒතකොට ප්‍රශ්නය ලොකුයි. අපි චූටි තැනකින් නම් උත්තර හොයනවා නෙවෙයිද මේ? ඇත්ත වශයෙන්ම දැන් ඔබ කිව්වා වගේ අපි අර ඉංග්‍රීසියෙන් කියනෝනේ think big කියලා හිටන්. අන්න ඒක නොමැති වීම ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක ලඝු කරන්න අරකයි මේ එක තැනකට එක ප්‍රදේශයකට මේක සමස්තයක් හැට්ට අරගෙන කටයුතු කරන්න. දැන් අපි ඇත්ත වශයෙන්ම නොබැදි ජාතීන්ගේ සමුළු තියෙනකොට ඒ ප්‍රතිපත්තීන් එක්ක ඒ කාලේ කඳුරු දෙකක් තිබුණා. මේ කඳුරු දෙකත් කළමනාකරණය කරගෙන ආසන්න රටත් කළමනාකරණය කරගෙන චීනෙත් කළමනාකරණය කරගෙන ඒ රාජ්‍ය තාන්ත්‍රික භාවයේ එයාට කරෙන් පාත්වාගෙන ගියා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක ඇඳෙනවා ඥාපා මේ මෙතුමා කිව්ව කාරණේත් එක්ක. මොකද දැන් අපි හිතුවේ වියත් වෘත්තික දැන් මේ පිරිසකට පුළුවන් වෙයි කියලා හිටන් මේ දේශපාලඥයෝ කවුරුත් නැතුව මේ කරන්න. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේකේ වැදගත් දේ තමයි වියත් උනත් මදි. වෘත්තික උනත් මදි. පරිචයක් තියෙන්න ඕනේ. හරි. එතනයි ප්‍රශ්නේ. පරිචයක් නැතිවීමේ ප්‍රශ්නත් එක්ක තමයි මේක ඇවිල්ලා තින්නේ. මොකද දැන් සමාජීය ප්‍රශ්න විසඳීම සඳහා විවිධ කෝණයන්ගෙන් අපිට බලන්න වෙනවා. දැන් අපි මෙතෙන්ට ආවේ නිකන් නෙවෙයි. මම ආවේ කෝට්ටේ නගර සභාවේ අවුරුදු 2ක්. පළාත් සභාවේ අවුරුදු 5ක් මහඇමති මම. හරි. ඊට පස්සේ 2000 ඉඳලා අවුරුදු 21ක තිවිච්ච ආණ්ඩුවල අවුරුදු 4මාරක් 5ක් කර විවිධ අමතන්තුරු අපි දැරුවා. කොහොමද මේ පරිචය හරි තර්කානුකූලයි? කොහොමද හොරකම නවත්ත ගන්නේ? නෑ හොරකම වැන්ද අත්දැකීම් තියෙන ඉගෙනගත්ත හිතාගන්න බැරි මිනිස්සු ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ. මුදලට තියෙන කෑදරකම. දැන් හොරකම නවත්තන්න නම් හොරකම නවත්තන්න අවශ්‍ය කරන්නා වූ මේ පරිචය ප්‍රශ්නයක් නෙවෙයි නෑ පරිචය විතරක් නෙවෙයි. පරිචය එකට තියෙන්නත් පුළුවන්. හොරකමටත් පරිචයක් තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි මම කියන්නේ. දැන් වෙන රටවල් මේ ක්‍රමවේද හදලා නැද්ද? දැන් චීනය වගේ රටවල් සමාජවාදී ඒතිවිච්ච විප්ලවයන් එක්ක ඔක්කොම ඇවිල්ලා ඩෙන් ෂියාओपिंगෙන් වෙනස්කමකට අරගෙන ඊට පස්සේ අවුරුදු 5කට වතාවක් සැලසුම් ඉදිරිපත් කළා. චීනේ බෑනේ මේ හොරකම් අර මේ අහුරා නම් ඉවරයිනේ ඉඳහට. දැන් අපේ රටේ ඉස්සෙල්ලාම දේශපාලඥයින්ට විරුද්ධව කොමිසමක් දාලා තනතුරු වලින් අයින් කළේ කවුද? SWD බණ්ඩාරනායක. වඩගොඩ පිටිය කොමිසම. නියෝජ්‍ය ඇමතිවරු 3 දෙනෙක් අයින් කළා. මුදල් නෙමෙයි වෙනත් එක. 3 දෙනෙක් ඉවත් කළා. ඒක මතකේ නෑ. හරි. ඒක නිසා අත් වශයෙන්ම ජයාජාදන මැතිතුමාගේ කාලේ වුණත් සෑහෙන දුරකට එතුමා මේක පාලනය කරගෙන ආවා. ඉතින් වෙළඳපොළ ආර්ථිකයයි මේ ඔක්කොමත් එක්ක මේ ඔක්කොම පැටලෙල්වා ගිලා සමානුපාතික නියෝජන ක්‍රමත් එක්ක. නමුත් දැන් මට කියන්න ඕනේ උනේ මේ වියත් විතරක් මදි. වෘත්තික විතරක් මදි. ඒ ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් සමූහයක් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි දැනුම කියන ගත්තොත් මේ ටැසිට් නොලෙජ්. නොපෙනෙන දැනුම. මෙතනින් ඔක්කොම එන්නේ. ඒතර ඒකට අධ්‍යාපනික පසුබිම අත්දැකීම් සමූහයේ මේ සියල්ලකට එක්ක එකතු කරලා තමයි ක්ෂණිකව තීන්දුව ගන්න. ඒතර ගන්න තීන්දුවත් එක්කයි ඒක තීරණය වෙන්නේ. දැන් ජනාධිපතිතුමා යම් කාර්යයක් කෙනෙකුට පැවරුවාම ඒ පවරපු කෙනා ඒකට ගන්න තීන්දුව අනිත් එක චාප බලන්න. දැන් අපේ රටේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව හොඳ ව්‍යුහයක් තියෙනවා. බොහෝ රටවල් එක්ක ගන්නකොට ඉතාලම හොඳ ව්‍යුහයක් තියෙනවා. අපේ ග්‍රාම සේවා සඳහා 4025යි, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 335යි, දිසාපති දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 25යි, පළාත් 9යි තියෙනවා. හරි. රාජ්‍ය පරිපාලන ව්‍යුහය තියෙනවා. අධ්‍යාපනය ගත්තොත් බෙදුණා වුණත් ව්‍යුහයක් තියෙනවා. ඊළඟට සෞඛ්‍ය ගන්න. සෞඛ්‍යත් ඔය සමානයි. එතකොට මේ ශක්තිමත් මේ ව්‍යුහයක් තියෙද්දි පළපුරුදු රාජ්‍ය නිලධාරීන් මේ සියල්ල ඉද්දැද්දි ඇයි මේගොල්ලන්ව අවශ්‍ය තැනට යොමු කරලා අපිට අවශ්‍ය වෙන්නේ ARFR වල කාලිනව සංශෝධන ටික කරලා එතනට ගන්න විතරයි. ඊළඟට නිදහසේ වැඩ කිරීමේ අයිතිය තියෙන්න ඕනේ, හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. මම හිතන්නේ අද දවසේ වැදගත්ම දේ තමයි අපි ප්‍රමුඛතාවයන් පෙළගස්ස ගන්න ඕනේ. මොනවාද ප්‍රමුඛතාවයන්? COVID-19ට යටත් වෙන අනිත් ඔක්කොම වෙන්නේ දැන් අලුත්ම තත්ත්වයක් නේ. කිසිම ලෝකයේ වෙන තාණ්ඩුවකට ඉතිහාසයේ කවදාවත් නැති වෙච්ච තත්ත්වයක් නෙමේ මිනිස්සු. මානව සංහතියම මේ අපි අත්විඳින්නේ. එහෙමනම් ඒ COVID-19 කළමනාකරණයට අංක 1 දීලා ඒක පසුපස අනිත් සියලු දේ පෙළගස්ස ගන්න ඕනේ. එතකොට අනවශ්‍ය දේවල් ඇති කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම අයිතිය වුණ කෙනෙකුට ඉතින් ඒව පාලනය කරන්න ඕනේ. පාලනය කරන්න ගියාම වෙන්නේ ප්‍රතිවිරෝධය වැඩි වෙනවා. ඒවා අපි කළමනාකරණය කරන්න දැනගන්න. ඒ නිසා ওই පසුගිය කාලේ වෙච්ච දින කීප තුළ වෙච්ච සිදුවීම් ඒවා වුණත් කළමනාකරණය කරගන්න තිබුණා නාහට. දැන් අධිකරණයේ කාර්යභාරයක් තියෙනවා.
පොලිසිය කාර්යභාරයක් තියෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ කාර්යභාරද ওই තුනත් එක්කනේ දැන් මේ පහුගිය අවුරුදු එකමාරක් තිස්සේ රටම යන්නේ. එතකොට ඒව නිසි ලෙස කළමනාකරණය කරගෙන යන්න ඕනේ. ප්‍රමුඛතාවෙන් හඳුනා ගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ දැන් COVID-19 කළමනාකරණය සඳහා විවිධ අභියෝග මැද්දේ රජය යම් පියවරකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මාසේ අවසාන වෙනකොට බස්නාහිර පළාතේ සම්පූර්ණ 30ට වැඩි අයට අවසන්. දැන් හෙට දවසේදී කොළඹ කලාපයේ සියලුම මෙතෙක් එන්නත නොගත්ත ගුරුවරුන්ට අපි දවස් 2ක් තුර සම්පූර්ණයෙන් එන්නත දීලා අවසන් කිරීමේ සියලු වැඩසටහන් සම්පාදනය කරලා තිනවා. දිවයින පුරාමත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකට අපිට පාසල් ටික මාසෙකින් දෙවෙනි එක දීලා සති දෙකක් යනකොට ප්‍රතිදේහ ලැබුණාම ඇති වුණාම පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා පාසල් ෆේස් අවුට් කරලා ආරම්භ කරන්න. එතකොට විභාග පිළිබඳව තීන්දුවකට ගන්න පුළුවන්. මොකද නැත්තම් දරුවන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. එතකොට අර තාක්ෂණය පිළිබඳව තිච්ච ගැටලුව යම් ප්‍රමාණයකින් ඒකට විසඳුමක් ලැබෙනවා. අපිට තියෙන්නේ සුබවාදී. ඔව්. ඉතින් නිසා නෑ අපි මම කියන්නේ ඒකයි ප්‍රමුඛතාවයන් තෝරාගෙන ප්‍රමුඛතාවයන් එකින් එක විසඳාගෙන ගියොත් එහෙම මම හිතනවා අපිට ක්‍රමානුකූලව. මොකද හේතුව මේක මේ ආණ්ඩුවට විතරක් තියෙන අභියෝගයක් නෙවෙයි. හොඳයි දැන් මේ කවදා හරි දවසක මේවා වෙනස් වෙලා තව පිරිසක් ගත්තා කියමු. එතකොට ණයබර කියන එක ආර්ථිකය කඩාවැටීම සංචාරක ව්‍යාපාරය නොමැතිවීම විදේශීය නිවීම අඩුවීම මේ සියලු දේවල් වල එක තමයි අපි ගැටිලා ඉන්නේ. ඉතින් අපි අමතක කරන්න අරකයි විදේශ වෙළඳාම් දැන් මෙතුමා කිව්වා වගේ ඩොලර් බිලියන 9ක 10ක වෙළඳ පරතරයක් තිබ්බ මේ සිද්ධිය වෙන්න පෙර. දැන් මේ පරතරය වැඩි වෙලා. ඒ සංචාරක ව්‍යාපාරයේ 4.5 බිලියන් එන්නේ නැහැ. ඇඟලුම් වලින් පිටරට ගියවෙන් ආදායම 6 බිලියන් විතර තිබුණා. ඒක දැන් මේ මට්ටමින් එන්නේ නැහැ. ප්‍රේෂණයන් ස්ටැග්නේට් වෙලා තියෙනවා, නැවතිලා තියෙනවා. ඒ නිසා මේ සියලු සාධකත් එක්ක තමයි මේ රජය නෙවෙයි කුමන රජයක් තිබ්බත් මේ සියලු අභියෝගයන් වලට මුහුණ දෙන්න ඕනේ. හැබැයි ඒක කළමනාකරණය කරගැනීමේ වගකීම තමයි අපිට. ජාතික අභියෝගයක් තියෙනවා. නලින්ද මේ ඔක්කොමත් කතා හරි. අපට රටක් හැටියට අර මම කලින් කියපු බහු දේශපාලනික අභියෝගය ගැන අදහසක් තියෙනවද ඔබට පේන විදිහට? ඒ කියන්නේ පක්ෂ ඇතුලේ නායකයන්ගේ පාර්ලිමේන්තුව තුල පිටත එහෙම කතිකාවක් තියෙනවද අපිට? පැහැදිලිව මේ කියන්නේ අපේ බොහෝ මේ විවේචනයන් පදනම් වෙන්නේ ඒ භූදේශපාලනික තත්ත්වය තේරුම් අරගෙන. ඇත්තටම දැන් අපිට අවම වශයෙන් මම කියන්නේ අපි ගොඩාක් ලෝකෙ දිහා හතරවටේ බලන්න ඕනේ. අවම වශයෙන් අපිට සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ කාලේ තිබුණු විදේශ ප්‍රතිපත්තියටවත් යන්න පුළුවන් නම් අවම වශයෙන් මම කියන්නේ අපිට මීට වඩා දෙයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ චාප දැන් අපි තේරුම් ගන්න ඕන අර පැත්තෙන් ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය කියන කොඩ් එක හදාගත්ත රටවල් ටික අපිට කරන බලපෑම. මේ පැත්තෙන් චීන කරන බලපෑම. ඒතොර ඒ හැම රටකටම තමන්ගේ ආර්ථිකය පුළුල් කරනකොට ඒගොල්ලන්ට වෙන දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. අපිට ඒක විවේචනය කරයි කියලා ඒගොල්ලෝ කකුල ගන්නෑ. නමුත් රටක් හැටියට අපි සමත් වෙන්න ඕන ඒ බලපෑම කොහොමද අපි අවම කරගන්නේ? මේගොල්ලෝ රටට කොහොමද ඇතුළත් වෙන්නේ? එකක් තමයි අපේ තිබෙන මේ ආර්ථිකයේ දුබලතාවය විසින් චීන ඇතුළත් වෙනවා. ඊළඟට අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් වල තිබෙන ගැටලු සාගර තත්ත්වයේ විසින් අර පැත්ත ඇතුළත් වෙනවා. රටක ආණ්ඩුවකට පුළුවන්කම තිබෙන්න ඕන ඒ විදේශ බලවතුන් ඇතුළත් වෙන දොර ටික වහලා දාන්න. දැන් මේ ලෝකෙත් එක්ක අපි ලෝකෙන් වැහිලා යන්න බෑ. ලෝකේ සියලු රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඇමරිකාවේ ඉඳලා චීනය දක්වා කොරියාව දක්වා හැම රටක් එක්කම වැඩ කරන්න ඕන. හැබැයි අපේ ප්‍රමුඛතාවයන්ට, අපේ එජෙන්ඩා එකට, අපේ න්‍යාය පත්‍රයට අපේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි කාගේ හරි පැත්තකට බර වෙනවා. ඒකෙන් අනිත් පැත්තෙන් අපි බැට කනවා. ඉතින් ඕක අලුත් දෙයක් නෙවෙයිනේ. ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ අපිට මේ ඉන්දියන් හමුදාව කැඳව ගත්තේ, ඉන්දු ලංකා ගිවිසුම් ගහගත්තේ, සේරම කරගත්තේ ඒ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා. හරිද? ඉතින් එකක් ඒක. ඒ වගේම තමයි මම අර කලින් කියපු දිගුවේම තව මට එකක් එකතු කරන්න තියෙනවා. දැන් බලන්න අවුරුදු 30ක යුද්ධයක් කරපු විශේෂයෙන් හමුදාවෙන් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවට ගරුත්වයක් තිබෙනවානේ. තිබුණානේ. දැන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ සමහරට නොදන්න ශේෂ්ත්‍ර වලට ගෙනත් අතෑරලා අද වෙනකොට ඒ අයගේ තිබුණු ප්‍රතිරූපත් හානි කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉන්නේ. ඔව් එතුමා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන මේ අසමත්කමට අමාත්‍යාංශ ලේකම්වරයාවක් කියන්නට ඕනේ. දැන් මේ එක්ස්ප්‍රස් වල නැවේ තිබ්බ ප්‍රශ්නෙට දැන් ඔබ දකින්න නැති අධිකරණයේදී වාර්තා වෙනවා හාබමාස්ටර් ඇවිල්ලා කියනවා අර තොරතුරු නැහැ. එවපු වාර්තා සති දෙකක් මැකිලා. එතකොට වරායේ සභාපතිවරයා ජෙනරල් දයාරත්නායක දැන් ඔහු කියන්න ඕනේ නැද්ද? එතකොට ඔහු එකසාරට මාරු කරනවා. දැන් මේ ගත්තොත් තමන්ගේ හමුදා සේවය ඇතුලේ ගරුත්වයක් තියාගෙන වැඩ කරපු අය. දැන් මෙතුමාලගේ සභාපතිතුමාට ඕකම තමයි වෙන්නේ මං කියන්නේ. හරිද? ඒ යනකොට
අවසානයේ ඒගොල්ලන්ගේ ප්‍රතිරූප සම්පූර්ණයෙන් විනාශ කළා මේ කියන්නේ. අර මට අත්‍තරම කනගාටුයි. අර අපේ දිස්ත්‍රික්කයේ තමයි හම්බුනේ අර මේ බ්‍රිගේඩියර් අර හාල් ප්‍රශ්නේ මැදිහත් වෙච්ච කන්දනාරච්චි. ඒගොල්ලෝ වැඩ කරපු මිනිස්සු. නමුත් අර මම චුට්ටක් එකතු ගන්න. දැන් ඔය අලි වැට අලි මොකද්ද මේ අමාත්‍යංශයක් තියෙන විමල රිදිදානක ඒකේ ලේකම් හමුදායක් කෙනෙක්. ඒ වනුස පරිසර වේදනක මම පරිසරකාරයොත් එක්ක කතා කරන්නේ නැහැ. කෘෂිකර්මාත්‍යංශ ලේකම් වෙලාවට අයින් වුණා සුමේද පෙරේරා. ඒතර මේ වගේ දැන් අර හැම ශේෂ්ත්‍රයක්ම විනාශ කරගෙන යනවා. ඉතින් මම කියන්නේ මේවා ඉතුරු කරගන්න රටක් හදන්නට. ඒ ශේෂ්ත්‍රවල තියෙන වෘත්තිකයන්ගේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනේ. දැන් අපිට තිබෙන්නේ අතර මෙහෙමයි. රට හදන්න බෑ දැන් විපක්ෂිතන් කෑ ගහලා. හරිද? අපි නිකන් හිතුවොත් එහෙම විපක්ෂිතන් හොඳ යෝජනා ඉදිරිපත් කරලා රට හදනවා කියලා ඒව කරන්න බෑ. ඒ වගේම ආණ්ඩුවකට ගිහිල්ලා ඇමතිකමක් දෙකක් අරගෙන කරනවා කියන එකත් බෑ මතුමයි කරන්න බෑ. දැන් ඕනකම තිබෙනවා රට හදන්න පුළුවන් අවංක ප්‍රතිපත්තියක් බලයට පත් කරගන්න ඕනේ. ඒකේ කවුද ජනාධිපති අගමැති ඇමති කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ප්‍රතිපත්තිය ගෙනියන්නට සාමූහික ප්‍රයත්නයක් සාමූහික නායකත්වයක් ඕන. ඇත්ත දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී ඇත්තම ජාතිකවාදී. ජාතිකවාදී කියන එක වැරදි එකක් නෙමෙයි. ඇත්ත ජාතිකවාදී බලවේගයක් අතරට යන්නට ඕන. දැන් මෙතන බලන්නකො අපි කවුරුත් විවිධ පක්ෂ නියෝජනය කරාට අපේ මූලයන් එකයිනේ. අපි මේ සාමාන්‍ය පවුල්වල නිදාස් අධ්‍යාපනයෙන් උඩට ආපු මොකක් හරි ශේෂ්ත්‍රයක ප්‍රවීණත්වයක් ගත්තා අපි ඇවිල්ලා තියෙනවා දේශපාලන තමයි රට හදන්න පුළුවන්. හාමුදුරුවෝ කල්පනා කරනවා මෙතුමත් කල්පනා කරනවා දේශපාලනයෙන් තමයි රට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි මැදිහත් වීමක් කරනවා කැපකිරීමක් කරනවා. රටේ ජනතාවට තේරුම් ගන්න අපි කියන්නට ඕන මෙන්න මෙවැනි අවංකව මැදිහත් වෙන සමූහයකට බලය දෙන්නට ඕන. ප්‍රතිපත්තියකට බලය දෙන්නට ඕන. හැමදාම දේශපාලඥයෝ රවට්ටනවා කියලා අඬ ඉඳලා වැඩක් නැහැ. දේශපාලඥයාගේ වැඩේම රවට්ටන එක. නොරවටෙන එක ජනතාවගේ වැඩක්. හැමදාම ජනතාව නොරවටී ඉන්න ඕන. නොරවටී ඉන්න ඕන. නොරවටී ඉන්න ජනතාවට අධ්‍යාපනයක් තියෙනවා කොන්දක් තියෙනවනේ. එහෙම කරොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා රට ගොඩ ගැනීම කියලා කියන්නේ මැජික් කාරෙන්ගේ වැඩක් නෙවෙයි. දියසෙන් කුමාරයෝ පහළ වෙන්නේ නැහැ. අපි සාමූහිකව රටේ ඇත්ත තත්ත්වයේ තීරුම් අරගෙන ලෝකයේ තීරුම් අරගෙන මැදිහත් වීමක් කරොත් අවුරුදු 3-4ක් වෙනකොට යන්තම් ඔලුවස ගන්න පුළුවන් වෙයි. ඔබේ අදහස් අගය කරනවා කාවින්ද. ඔබට මොකද හිතෙන්නේ මේ අදහස් තුන අනාගත ප්‍රවේශය ඔබ එකඟද නැද්ද? මම හිතන්නේ චාපා ඉතාමත් වැදගත් කාරණා ගණනාවක් අද මේ සංවාදයේ ඉදිරිපත් වුණා. ඒ සියල්ලක්ම අපිට ඉවහල් වෙනවා ඉදිරි දේශපාලන ක්‍රියාදාමයට. විශේෂයෙන්ම මම හිතන්නේ මේ නැතිවෙමින් පවතින්නේ අපේ ඉතිහාසයත් අපේ අනාගතයත් කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපිට රටක් හැටියට ඉදිරියට යන්නට අපේ ඉතිහාසය ඉතාමත් වැදගත්. ඒ වගේම මේ වර්තමානයේදී තමයි අපිට අපේ අනාගතය හදාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ රට අද පෞල්වාදයට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සහෝදරයෝ දෙන්නෙක් දෙපැත්තෙන් පාලනය කරනවා. ඒ දෙන්න අසමත් වෙනකොට තව සහෝදරියෙක්ව කරලියට ගේනවා. මම හිතන්නේ මෙහෙම රටකට යන්නට අමාරුයි. රටක් ඉදිරියට යන්නට අපේ වෛද්‍යතුමා නලින්ද ජයතිස්ස මැතිතුමා කිව්වා වගේ මේ පිළිබඳව දැක්මක් තියෙන රට ගෙනියන්න පුළුවන් අවබෝධයක් තියෙන පිරිසක් එකතු වෙන්නට අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම අපි අද දේශපාලඥයව එපා වෙලා තියෙනවා. ඇත්තටම හැම වෘත්තියක්ම දේශපාලඥයා විසින් එපා කරවලා තියෙනවා. ඒ වගේම දේශපාලඥයවත් රටේ ජනතාවට එපා වෙලා තියෙනවා. ගරු ඇමතුමා වගේ පක්ෂත් දැන් විනාශ වෙලා තියෙනවා. එතකොට දැන් මෙතනින් එහාට අපි කොහොමද යන්නේ? ඒ නිසා රටට දේශපාලඥයා නැතුවත් බෑ. ඒ වගේම රටක් පාලනය කිරීම සඳහා මේ රටට ආදරය කරන දේශපාලඥයන් සහ පක්ෂ ඇතිවීම ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපේ ඒ සංවාදය සහ මැදිහත් වීම ඔබ කරනවා. මගේ මට්ටමේ මට කරන්න පුළුවන් දේ මම කරනවා. මම හිතන්නේ මට තනියෙන් කරන්න පුළුවන් කාර්යභාරයක් නෙමෙයි. මම හිතන්නේ සමස්ත ජනතාවත් අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. මොකද මේ වැඩසටහනට කලින් අපි අතර කතා කරනකොටත් අපි සාකච්ඡා වුණේ විශේෂයෙන්ම ජනතාවට අවකාශ අවස්ථාව තියෙනවා. හරි පුද්ගලයාව තෝරලා බේරලා පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් මේ රට පාලනය කරන පාලන තන්ත්‍රයට යොමු කරන්න. එහිදී විශේෂයෙන්ම අපිත් කල්පනා කරන්නට අවශ්‍යයි. පක්ෂ කල්පනා කරන්නට අවශ්‍යයි කාටද නාම යෝජනා දෙන්න කියලා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ජනතාව කල්පනා කරන්නට අවශ්‍යයි කාවද තෝරාපත් කරන්න කියලා. ඉතින් මේ දෙකම සමතුලිතව යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අනාගතයේදී අපේ ඡන්දදායකයා වෙනස් වුණොත් අනිවාර්යෙන් දේශපාලන පක්ෂත් දේශපාලඥයත් වෙනස් වෙවි කියලා මට විශ්වාසයක් තිබෙනවා. තුෂාන්
ඔබට මොකද හිතෙන්නේ? ඔබේ අවසාන අවස්ථාව අද වැඩසටහනේ ඊළඟ ප්‍රවේශය. ඔබ මොකද හිතන්නේ? මම හිතන්නේ රාජ්‍ය සේවය මීට වැඩිය කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. ඒක කාර්යක්ෂම කරලා රජයේ සේවකයන්ට මීට වැඩිය බලපෑම් වලින් දේශපාලන අධිකාරිය බලපෑම් නැතුව වැඩ කරන්න වාතාවරණයක් හැදිලා තියෙන්න ඕන. ඉදිරියට ඇවිල්ලා එහෙම තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. නිලධාරීන්ගේ හොරකම නවත්තගන්නේ කොහොමද? පට්ට හොරුන් ඉන්නේ බාගෙට බාගෙට. කොහොමද මේ වැඩි බේරගන්නේ? ඒක ඉතින් හැම ආයතනෙම තියෙන ප්‍රශ්නයක්. හැම ආයතනෙම තමයි. ඔබ නිලධාරියෙක් හැටියට යෝජනා කරන්නේ මොකක්ද? ළඟින් ගියොත් ඇහැක් නෑ වගේනේ තියෙන්නේ. ඔව් ඉතින් ඒක රටේම තියෙන ප්‍රශ්නයක්. ඒක රජයේ නිලධාරීන්ටම විතරක් කියලා බෑ, හැමතැනම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මං හිතන්නේ ඒක රටක් හැටියට අපි ඔක්කොම ඒකට මැදිහත් වෙන්න ඕන. එක තැනකින් විතරක් මැදිහත් වෙන්නේ නැතුව. ඊටම කෙටියෙන් වෘත්තීය මට්ටම කොහොමද තමන්ගේ රාජකාරිය සඳහා නඩත්තු කරගන්න ඕන? වෘත්තීය මට්ටම දැන් උදාහරණයක් විදිහට ඔබ ආයතනෙත් ඇති ජොබ් එක දන්නේ නැහැ. දන්න ජොබ් එක කරන්න මැදිහත් වෙන්නේ. ඒ වෘත්තීය මට්ටම නඩත්තු කරන්න ඕන කොහොමද? වෘත්තීය මට්ටම නඩත්තු කරන්න අවශ්‍ය දැනුම මං හිතන්නේ ඒ ආයතනවලට පත් කරන නිලධාරීන් ගැන මීට වැඩිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අනිත් එක නිලධාරීන් පත් කරාම ඒ නිලධාරීන්ව දේශපාලඥයන්ගේ ග්‍රහණයට හසු කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ඒ අවශ්‍ය රැකියාව කරන්න නැතුව ඉන්නවා. Tamanට පැවරිලා තියෙන කාර්යභාරය නොකර ඉන්නවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් රටේ තියෙන ප්‍රශ්නයක්. ඔබ නිලධාරීන්ට දෙන පණිවිඩය ඊටම කෙටි. මේ රටේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට. මම කියන්නේ රජයේ නිලධාරීන්ට තමන් බාරගත්ත වගකීම අකුරටම කරන්න. ඒ කාටවත් පක්ෂග්‍රාහී නොවි තමන් අවංකව ඉදිරියට වැඩ කරන්න ඕන. ඒ කියන්නේ තමන්ට ඒක දේශපාලනික පත්කිරීමක් වුණත් වැරද්දක් වුණොතින් ඒකට විරුද්ධව නැගිටින්න පෞරුෂයක් තියෙනවා. ඒකයි මම ඒ පෞරුෂය ගොඩනගා ගන්න. ඒ පෞරුෂය ගොඩනගා ගන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ පායංගල ආනන්ද සාගර හාමුදුරුවෝ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍ය නලින් ජයතිස්ස, කාවින්ද ජයවර්ධන, තුෂාන් ගුණවර්ධන අපි නැවත වතාවක් මේ විදිහටම මුණ ගැහෙමු. පුබුදු ජයගොඩ ගිහි හදිසියක් වෙලා කියන්නේ වලක්වාගත නොහැකිම හේතුවක් මත ඔබට ස්තුති වැඩමැද්දී ඇවිල්ලා වෙහෙස කර මුහුණු අපිත් එක්ක සෑහෙන වෙලාවක් ගත කෙරුවා. මේ සංවාදයේ මැදිහත් වීමක් මම ඔබට යෝජනා කරන්නේ අපි එක දිගටම තන මොකක් වුණත් අද අපි ඉන්නේ ස්ටුඩියෝ එකක් ඇතුලේ පාරක් අයින වෙන්න පුළුවන්. පක්ෂ අමතක කරලා අපි මහජනතාව බලගන්නමින් අපේ රට වෙනුවෙන් හිටගන්න එකට වැඩ කරමු. යෝජනාව එයයි. නිදහස් සංවාද වැඩබිම අනිවාර්යයෙන්ම එක දිගටම අඛණ්ඩ බව කන්ටිනියුටි අපි නොනවත්වා වැඩ කරනවා. මේ රට අපේ රට අපේ මව්බිම අපි යන්න යාවි අනාගත පරම්පරාවන්ට මේ රට ඉතුරු කරන්න ඕනේ. ඒ නිසා එකා වගේ මහජනතාව හැටියට ප්‍රජාතන්ත්‍රවාදය තුල අරගල කරමින් දැනුම වර්ධනය කරගනිමින් රට වෙනුවෙන් පෙනී හිටින්න අපි එකිනෙකාට සපත කරගනිමු. ඔබට ජය.